භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි පසුගිය කාලයේ තුල පවත්වාගෙන ආපු සිකුරාදා දිනේ සවස 2:00ට පවත්වන සූත්‍ර පන්තිය අද අපි ලංකාවේ සිට මේ සතිය සඳහා ක්‍රියාත්මක වෙනවා. නොවැම්බර් මාසේ අද 13 නේද? එහෙමයි ස්වාමීන්. ඔව්, මේ ක්වරන්ටයින් කරමින් ඉන්න හින්දා දිනවක වහනොත් අමතක වෙනවා. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි සාකච්ඡා කරමින් සිටියේ මහා නිදාන සූත්‍රය. ඒ අනුව ස්ක්‍රීන් එක පේනවද දැන්? පේනවා ස්වාමීන් වහන්සේ. අපි මීට කලින් කතා කළා ආත්මයක් කියලා එකක් තියෙනවායි කියන එක. ඒ අය පනවන්නේ මොන සාධක මතද කියන එක කතා කළා. එහිදී ඒ අය නිකම්ම එක කියනවා නෙමෙයි, රූපී ධ්‍යාන අරූපී ධ්‍යාන කියන මේ සිත වැඩූ අය තමන් ලැබූ අත්දැකීම් වලට අනුව ආත්මයක් කියනවායි කියන එක පැනවීමක් තමයි කලේ. පනවනවා කියන එකේ තේරුම ආත්මයක් තියනවා කියලා ප්‍රකාශ කරන එක, පිළිගන්නවා. තමන් පිළි අරගෙන අනික් අයටත් කියනවා කියන එක තමයි අපි පනවනවා කියන වචනේ භාවිතා කරන්නේ. එතකොට එහෙම ආත්මයක් තියනවායි කියන අදහස මේ සිත වඩන අයට ඇති වෙනවා. මොකද රූපී ධ්‍යාන සමග හා අරූපී ධ්‍යාන සමග සිත වඩද්දී ආත්මයේ තියෙන රූපී බව හෝ අරූපී බව පිළිබඳව අදහස් ඇති වෙලා අනික් අයටත් ප්‍රකාශ කරනවා. මේ නිසා ඉන්දියාවේ බොහෝ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර ආතුව සිටම බොහෝ ඍෂිවරු නොයෙකුත් අය, ශ්‍රමණ සම්ප්‍රදායේ අය මේ ධ්‍යාන වඩමින් කටයුතු කළා. ඉතින් ඒ නිසා ඒ ඉන්දියාවේ දිගු කාලයක්, සියවස් ගණනාවක් මුළුල්ලේම මේ විදිහට ආත්මයක් තියනවා කියන අදහස බලවත්ව නැගී හිටියා. ඉතින් ඒ නිසානේ අර පස්වග තවුසනෝ දැඩි ආත්මවාදී අදහස් වල හිර වෙලා හිටියේ බුදුරජාණන් වහන්සේට එය ගලව ගන්න අපහසු වුණේ. ඉතින් ඒ නිසා ඒ ආත්මික හැඟීම, පුද්ගල ආත්මයක් දිගින් දිගට සංසරණය වෙන, අවිනශ්වරව දිගින් දිගට අඛණ්ඩව යන ආත්මයක් තියනවා කියන අදහස තමයි මෙතෙන්දී ගන්නෙ. ඉතින් එහෙම ගන්න අය අතරේ ඊට පස්සේ ආත්මයක් නැහැ කියන අයත් කොයි විදිහට ආත්මයක් නැහැ කියන්නේ කියන එක සූත්‍රයේ, මහා නිදාන සූත්‍රයේ ඊළඟට පැහැදිලි කරන්නේ. Non delineation of a self. To what extent, Ananda, does one not delineate when not delineating a self? Either not delineating a self possessed of form and finite. One does not delineate that myself is possessed of form and finite, or not delineating a self possessed of form and infinite. One does not delineate that myself is possessed of form and infinite, or not delineating a self formless and finite. One does not delineate that myself is formless and finite, or not delineating a self formless and infinite. One does not delineate that myself is formless and infinite. ආත්මය ගැන කියපු විදිහටම ඒකෙම අනිත් පැත්ත විදිහට සතර ආකාරයකින් ආත්මය නොපැනවීම, ආත්මයක් නැහැ කියන අයත් ඒ විදිහටම සතර ආකාරයකින් ඒක නැහැ කියන එක කියනවා කියන එකයි මෙතෙන්දි කිව්වේ. අපි
පාලි ටෙක්ස්ට් එක පොඩක් කියවලා ඉමු. කිත්තවතාච ආනන්ද අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති. රූපින් වාහි ආනන්ද පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති. රූපීමේ පරිත්තෝ අත්තාති. රූපින් වාහි ආනන්ද අනන්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති. රූපීමේ අනන්තෝ අත්තාති. අරූපින් වාහි ආනන්ද පරිත්තං අත්තානං න පඤ්ඤපේතෝ න පඤ්ඤපේති. අරූපීමේ පරිත්තෝ අත්තාති. අරූපින් වාහි ආනන්ද අනන්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති. අරූපීමේ අනන්තෝ අත්තාති. එතකොට ආත්මයක් තියෙනවා කියන එක කියපු විදිහටම එහි අනිත් පැත්ත ආත්මයක් නැහැ කියන එක පිළිබඳවත් හතර ආකාරයකින් කියනවා කියන එකයි මේ කිව්වේ. To what extent Ananda does one who delineate when not delineating a self? Ananda ආත්මයක් නැහැ කියලා පනවන අය, ආත්මයක් නැහැ කියලා කියන අය either not delineating a self possessed of form and finite. එතකොට ඒගොල්ලෝ කියනවා ආත්මය මේ රූපී සහ අන්තවත් කියන ස්වරූපයෙන් නැහැ කියලා. One does not delineate that myself is possessed of form and finite. එතකොට ඒ අය මාගේ ආත්මය රූපී සහ ආත්මයයි කියලා පනවන්නේ නැහැ. or not delineating a self possessed of form and infinite. එතකොට ඒක නැහැ කියලා කියන අය ආත්මය රූපී සහ අපරිමිතයි අනන්තවත් කියන එක පනවන්නේ නැහැ. One does not delineate that myself is possessed of form and infinite. එතකොට මගේ ආත්මය රූපී සහ අනන්තවත් කියලා කියන්නේ නැහැ. or not delineating a self formless and finite. ඒ වගේම ආත්මය අරූපීමයයි අන්තවත් කියලා කියන්නේ නැහැ. One not delineates that myself is formless and finite. එතකොට මගේ ආත්මය අරූපී අන්තවත් කියලා කියන්නේ නැහැ. or not delineating a self formless and infinite. One does not delineate that myself is formless and infinite. එතකොට අනික් අවසාන කණ්ඩායම මගේ ආත්මය අරූපීමයයි අනන්තවත් කියලා ඒ විදිහට පනවන්නෙත් නැහැ කියලා මේ හතර ආකාරයෙන්ම දක්වනවා. Now the one who, when not delineating a self, does not delineate it as possessed of form and finite, does not delineate it as possessed of form and finite in the present, nor does he delineate it as of such a nature that it will naturally become possessed of form and finite in the future after death, nor does the thought occur to him that although it is not yet that way, I will convert it into being that way. This being the case, it is proper to say that what speculation about the self possessed of form and finite does not obsess him. පාලි ටෙක්ස්ට් එකේ කියනවා තත්‍රානන්ද යෝසෝ රූපින් පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති. ඒතරහි වාසෝ රූපින් පරිත්තං අත්තානං න පඤ්ඤපේතෝ න පඤ්ඤපේති. තත්ත භාවෙන් වාසෝ රූපින් පරිත්තං අත්තානං න පඤ්ඤපේතෝ න පඤ්ඤපේති. අතතං වා පන සන්තං තතත්තාය උපසංකප්පෙස්සාමි ඉති වා පනස්ස නහෝති. එවං සන්තං කෝ ආනන්ද රූපින් පරිතත්තානු දිට්ඨි නානුසේති ඉච්ඡාලං වචනාය. මෙතෙන්දී කියන්නේ now so one who when delineating self does not delineate it possessed of form and finite. ආත්මය රූපීමයයි අන්තවත් කියලා කියන අය does not delineate it as possessed of form and finite in the present. ඒක වර්තමානයේදී ඒ විදිහට පවතින්නේ නැහැ. nor does the delineate it as of such a nature that it will naturally become possessed of form and finite in the future after death. Nor does the thought occur to him that although it is not yet that way, I will convert it into being that way. දැනට එහෙම ආත්මය නොතිබුණත් ඒ විදිහට අනාගතයේදී මට පත් කරගන්න පුළුවන් කියලා this being the case
it is proper to say that speculation about the self එතකොට මේ කියන මතය මේ කියන අදහස ඔහු තුළ බලවත් වෙන්නේ නැහැ. ඒ විදිහට ආත්මයක් තියනවා කියලා ආත්මේ රූපීමයයි අන්තවත් කියන අදහස ඔහු තුළ බලවත් වෙන්නේ නැහැ. අර ඉස්සලා කියපු එකේම අනිත් පැත්තයි මේ හතර ආකාරයකට කියන්නේ. ඒක අපි දුගා විස්තර කියන්න අවශ්‍ය වෙන එකක් නැහැ ඒකට. The one who when not delineating a self does not delineate it as possessed of form and infinite, does not delineate it as possessed of form and finite in the present, nor does he delineate it as of such a nature it will naturally become possessed of form and infinite in the future after death, nor does he thought occur to him that although it is not yet that way, I will convert it into being that way. This being the case, it is proper to say that speculation about the self possessed of form and infinite does not obsess him. Tatrananda yoso ruping anantang attana napanyapento napanyapeti. Etarahiva so ruping anantang attana napanyapento napanyapeti. Tatta bhavingva so ruping anantang attana napanyapento napanyapeti. Atatangva panasantam tatattaya upasankapessamiti itiva panassa nahoti. Evam santanko ananda ruping අනන්තත්තානු දිට්ඨි නානුසේතිති ඉච්ඡාලං වචනාය. අර ඉස්සලා කිව්ව විදිහටම දැන් මේකෙදිත් ආත්මය රූපීමයයි ඒ වගේම අන්තවත් කියන අදහස ඔහු තුළ බලවත් වෙනවා ඒ ක්‍රමයට ඔහු ආත්මයක් පිළිබඳව පනවන්නේ නැහැ කියන එක තමයි මෙතෙන්දිත් කියන්නේ. The one who, when not delineating a self, does not delineate it as formless and finite, does not delineate it as formless and finite in the present, nor does he delineate it as of such a nature that it will naturally become formless and finite in the future after death, nor does the thought occur to him that although it is not yet that way, I will convert it into being that way. This being the case, it is proper to say that speculation about a self formless and finite does not obsess him. Tatrananda yoso aruping anantang attananti napanyapeto napanyapeti etarivaso aruping parittang attanang napanyapento napanyapeti tatta bhavingva so aruping parittang attanan napanyapento napanyapeti atatangva panasantam tatattaya upakappessamiti itiva panassa nahoti evam santanko ananda aruping paritattanu ditti nanusetiti ඉච්ඡාලං වචනාය. අපි එකක් විස්තර කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අර ක්‍රමයටම ආත්මය අරූපීමයයි අන්තවත් කියන අදහස එයා ආත්මය සම්බන්ධයෙන් පනවන්නේ නැහැ කියන එකයි දෙන්නේ කිව්වේ. The one who, when not delineating a self, does not delineate it as a formless and infinite, does not delineate it as formless and infinite in the present, nor does he delineate it as of such a nature that it will naturally become formless and infinite in the future after death, nor does the thought occur to him that although it is not yet that way, I will convert it into being that way. This being the case, it is proper to say that speculation about the self formless and infinite does not obsess him. Tatrananda yoso aruping anantang attanang napanyapento napanyapeti etarahiva so ruping anantang attanan napanyapento napanyapeti tatta bhavingva so aruping anantang attanan napanyapento napanyapeti atatangva panasantang tatattaya upakappessamiti itiva panassa nahoti evam santang ko ananda aruping අනන්තත්තානු දිට්ඨි නානුසේතේති ඉච්ඡාලං වචනාය.
ittavataku ආනන්ද අත්තානන්න පඤ්ඤපෙන්තෝ නපඤ්ඤපේති. ඒතර මෙතෙන්දිත් අවසාන කියපු එක ආත්මය අරූපීමයයි අනන්තවත් කියන අදහස ක්‍රමයට එහෙම වෙන්නෙත් නැහැ කියලා ආත්මයක් ගැන නොකියන අය නොපනවන අය කියන මේ ආකාර දෙකක් අපි කතා කළා. දැන් ආත්මයක් තියෙනවා කියන අයයි ආත්මයක් නැහැ කියන අයයි හතර ආකාරයට ආත්මය රූපීමයයි අන්තවත්, ආත්මය රූපීමයයි අනන්තවත්, ආත්මය අරූපී අන්තවත්, ආත්මය අරූපීමයයි අනන්තවත් කියන හතර ආකාරයට ආත්මයක් පිළිබඳව කියන හා නොකියන අය ඔය ෆෝමැට් එකට ඔය කියන ආකෘතියට අනුව ඔය කියන ක්‍රමයට ආත්මයක් තියනවා හෝ නැහැ කියන එක කියන එක තමයි මේ මෙතෙන්දි පැහැදිලි කළේ. දැන් අපි ඒක දැන් ඉස්සලා දිගට කතා කළා. ඒ නිසා ඊළඟට ආත්මයක් තියනවායි කියන එක ආත්මයක් පනවන අය ආත්මය කොයි විදිහටද මොන සාධක මතද පනවන්නේ කියන එක තමයි ඊළඟට කතා කරන්නේ. Assumptions of a self. To what extent, Ananda, does one assume when assuming a self? Assuming feeling to be the self, one assumes that feeling is myself, or feeling is not myself. Myself is oblivious to feeling, or neither of feeling myself nor is myself oblivious to feeling, but rather myself feels in that myself is subject to feeling. Ittavatacha ananda attanam samanupassamaano samanupassati. Vedanam vahi ananda attanam samanupassamaano samanupassati. Vedanami attati naheva ko me vedana atta appati sanvedano. මේ අත්තාති ඉතිවාහි ආනන්ද අත්තානං සමනුපස්සමානෝ සමනුපස්සති නහේවකෝ මේ වේදනා අත්තා නෝපි අප්පටි සංවේදනෝ මේ අත්තා මේ වේදියති වේදනා ධම්මෝහි මේ අත්තාති ඉතිවාහි ආනන්ද අත්තානං සමනුපස්සමානෝ සමනුපස්සති. එතකොට දැන් ඊළඟට මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දක්වනවා Ananda, to what extent Ananda does one assume when assuming a self? ආත්මයක් ගැන පනවන අය ආත්මයක් තියනවායි කියලා කතා කරන අය කොයි විදිහටද මොකක් සලකාගෙනද මේ ආත්මයක් තියනවායි කියන අදහසට එන්නේ? Assuming feeling to be the self, one assumes that feeling is myself or feeling is not myself. My feeling is oblivious to feeling, or neither is feeling myself or is myself oblivious to feeling, but rather myself feels in that myself is subject to feeling. Then ආත්මයක් තියනවා කියන අදහස කෙනෙකුට එන්න හේතු වෙන ප්‍රධාන කාරණයක් තමයි බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් එතෙන්ට එන්නේ වේදනාව පදනම් කරගෙන. වේදනාව කියන්නේ දැනීම කියන එකනේ අපිට දැනෙනවනේ. ඒකට දැනෙන නිසා යමක් මට දැනෙන නිසා දැනෙන්නේ මටනේ. දැන් ඇහෙන් රූප දකිනකොට රූපය මට දැක්කහම ඒක රූප වේදනා නැත්නම් රූපය මට දැනීම. ශබ්දය කන හරහා ශබ්දය මට දැනීම. ගන්ධ සුවඳ රස ස්පර්ශය මේ විදිහට මේ ධර්මතා මට අත්දකින්නකොට මට දැනෙනකොට ඒක විඳින්නෙක් ඉන්න ඕනනේ, දැනෙන කෙනෙක් ඉන්නට ඕනනේ. එසේ දැනෙන කෙනෙක් ඉන්නවා කියන අදහස එතකොට බලවත් වෙනවා. මොකද ඒක එක්ස්පීරියන්ස් කරනවානේ, ඒක මට දැනෙනවා, ඒක මට තේරෙනවා. ඒ අත්දැකීම, ඒ දැනීම කියන එක දැනෙන්නේ මටයි. තමාටයි ඒක දැනෙන්නේ කියන අදහස බලවත් වෙනවා. ඒ නිසා ආත්මයක් ගැන හැඟීම කෙනෙකුට බලවත් වෙන්න ඇති වෙන්න
ප්‍රධාන සාධකයේ තමයි මෙහෙම දැනෙන එක ෆීලිං. ඒ නිසා ෆීලිං කියන එක පදනම් කරගෙන තමයි ආත්මික හැඟීම කෙනෙකුට ඇති වෙන්නේ කියලායි බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ. එතකොට ඒ නිසා feeling is myself. එතකොට වේදනාව මගේ ආත්මය. එහෙම නැත්නම් feeling is not myself. එතකොට ඒක නෑ කියලා කිව්වොත් එහෙම වේදනාව මගේ ආත්මය නෙමෙයි කියලා තව කෙනෙක් අනිත් පැත්තට කියන්න පුළුවන්. එතකොට මගේ ආත්මයට මේ වේදනාව සාවධාන නැහැ. එහෙම නැත්නම් මේ වේදනාව මගේ ආත්මය නොවේ. එහෙම නැත්නම් වේදනාව හා මගේ ආත්මයේ සම්බන්ධයක් නැහැ කියන මේ විදිහට මේ වේදනාව පදනම් කරගෙන වේදනාව කියන සාධකය භාවිතා කරලා ආත්මය කියන එක ගැන පනවන්න බොහෝ දෙනා පෙළඹෙනවා. මොකද අර දැනීම විඳීමක් එතන තියෙන නිසා. විඳිනවා නම් විඳින්නෙක් ඉන්නට ඕන. විඳීම පදනම් කරගෙන මා කියන එක්කෙනා මාව කියන තමා කියන එක්කෙනා සහතික කර ගැනීමක්, ඒ සම්බන්ධයෙන් ස්ථීර කර ගැනීමක් තමා තුළ පැනවෙනවා. මේ කාරණේ තමයි ආත්මයක් ගැන කියන අය කතා කරන අය ආත්මය ගැන හිතන්නේ. දැනෙන්නේ මටයි. මා ඉන්න නිසා මට ඒක ෆීල් වෙන්නේ දැනෙන්නේ කියන අර්ථයට එන නිසා. Now one who says feeling is myself should be addressed as follows. There are these three feelings, my friend. Feeling of pleasure, feeling of pain, and feeling of neither pleasure nor pain. Which of these three feelings do you assume to be the self? At a moment that when a feeling of pleasure is sensed, no feeling of pain or of neither pleasure nor pain is sensed. Only a feeling of pleasure is sensed at the moment. At a moment when a feeling of pain is sensed, no feeling of pleasure or of neither pleasure nor pain is sensed. Only a feeling of pain is sensed at that moment. At a moment when a feeling of neither pleasure nor pain is sensed, no feeling of pleasure or of pain is sensed. Only a feeling of neither pleasure nor pain is sensed at that moment. तत्रानंद योसो एवमाह वेदनामे अत्तातीसो एवमस्स वचनीयो तिस्सो को इमा आवसो वेदना सुखा वेदना दुःखा वेदना अदुःखम सुखा वेदना इमासं को त्वं तिस्सन्तं वेदना कथमं अत्तनो समनुपස්සති यस्मिन् आनंद समय सुखं वेदनं वेदेति नैव तस्मिन् समय दुःखं वेदनं वेदेति न अदुःखम सुखं वेदनं वेदेति सुखं एव तस्मिन् समय वेदनं वेदेति यस्मिन् आनंद समय दुःखं वेदनं वेदेति नैव तस्मिन् समय सुखं वेदनं न वेदेति सुखं वेदनं वेदेति न अदुःखम सुखं वेदनं वेदेति दुःखं एव तस्मिन् समय वेदनं वेदेति यस्मिन् आनंद समय अदुःखम सुखं वेदनं वेदेति नैव तस्मिन् समय सुखं वेदनं वेदेति न दुःखं वेदनं वेदेति अदुःखम सुखं एव तस्मिन् समय वेदनं वेदेति. Now one who says feeling is myself, යම් කිසි කෙනෙක් කියනවා නම් වේදනාව තමයි මගේ ආත්මය කියලා, should be addressed as follows. එයාට මේ විදිහට කියන්න ඕනේ. There are these three feelings, my friend. Feelings of මිත්‍රය, මේ තුන් ආකාරයක වේදනාවක් ලෝකේ දකින්න තියෙනවා. Feeling of pleasure, feeling of pain, and feeling of neither pleasure nor pain. ලෝකේ තියෙනවා විඳිනවා සුඛ වේදනාව, දුක්ඛ වේදනාව හා අදුක්ඛම සුඛ වේදනාව කියලා වේදනා තුනක්.
which of these three feelings do you assume to be the self? එතකොට මේ වේදනා තුنين ඔබ ආත්මය කියලා පනවන්නේ ආත්මය කියලා කතා කරන්නේ කොයි එකද? Which of these three feelings do you assume to be the self? එතකොට මේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියන වේදනා තුنين කොයි වේදනාවද ඔබ ආත්මය කියලා පනවන්නේ කියන්නේ? At a moment when a feeling of pleasure is sensed. එතකොට යම් අවස්ථාවකදී සුඛ වේදනාව කියන එක විඳිනවා නම් no feeling of pain or of neither pleasure nor pain is sensed. තර සුඛ වේදනාව අත්විඳින තැනත්තාට ඒ වෙලාවේ දුක්ඛ වේදනාව හා අදුක්ඛම සුඛ වේදනාව කියන එක අත්විඳින්න වෙන්නේ නැහැ. Only a feeling of pleasure is sensed at that moment. තර ඒ වෙලාවේ අත්දකින්නේ සුඛ වේදනාව කියන එක පමණයි. At a moment when a feeling of pain is sensed, no feeling of pleasure or of neither pleasure nor pain is sensed. තර යම් කිසි කෙනෙක් යම් අවස්ථාවකදී වේදනාව කියන එක දැනෙනවා නම් ඒ අවස්ථාවේදී ඔහුට සුඛ වේදනාව හා අදුක්ඛම සුඛ වේදනාව කියන දෙක දැනෙන්නේ නැහැ. Only a feeling of pain is sensed at that moment. එතකොට ඒ වෙලාව ඔහු අත්දකින්නේ වේදනා කියන feeling එක පමණයි. වේදනාව කියන එක විතරයි අත්දකින්නේ ඒ වෙලාවේ. At a moment when a feeling of neither pleasure nor pain is sensed, යම් කිසි කෙනෙක් අදුක්ඛම සුඛ වේදනාව කියන එක අත්දකිනවා නම් no feeling of pleasure or of pain is sensed. එතකොට ඒ අවස්ථාවේ එයාට සුඛ වේදනාව හා දුක්ඛ වේදනාව අත්දකින්න වෙන්නේ නැහැ. Only feeling of neither pleasure nor pain is sensed at that moment. එතකොට ඒ වෙලාවේ එයා අදුක්ඛම සුඛය විතරයි අත්දකින්නේ, අනිත් දෙක අත්දකින්න වෙන්නේ නැහැ. එතකොට වේදනාව ආත්මය කියලා යම් කිසි කෙනෙක් සලකනවා නම් වේදනාව නිසා ආත්මය එක්ස්පීරියන්ස් කරනවා නම් එයා ආත්මයක් පනවන්නට එයා සාධකයේ වශයෙන් ගන්නේ වේදනාව නම් උත්තර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා වේදනාව කිව්වට වේදනා තුනක් තියෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. උත්තර මේ තුනෙන් කොයි එකද එහෙමනම් ආත්මය වෙන්නේ? උත්තර සුඛ වේදනාව විඳිනකොට දුක්ඛ හා අදුක්ඛම සුඛ දෙක එක්ස්පීරියන්ස් වෙන්නේ නැහැ. දුක්ඛ වේදනාව විඳිනකොට සුඛ හා අදුක්ඛම සුඛ දකින්න වෙන්නේ නැහැ. අදුක්ඛම සුඛ වේදනාව විඳිනකොට සුඛ හා දුක්ඛ කියන වේදනා දෙක දකින්න වෙන්නේ නැහැ. එහෙමනම් කොයි එකක් විඳිනකොටද ආත්මයක් කියන එක පනවන්න පුළුවන් වෙන්නේ? ආත්මයක් ඒ තුලින් පනවන්න පුළුවන්ද කියන එක තමයි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරන්නේ. මේ ආත්මයක් අර අපි කලින් කතා කළානේ ආත්මවාදයේ බලවත්ව තිබුණා කියලා. ඒ ආත්මවාදයේ අයින් කරන්න සෑහෙන අසීරුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විවිධ වූ සාධක ඊ타ත්ම සියුම් ආකාරයෙන් ගෙනහැර දක්වමින් ආත්මයක් කියන එකක් ඔස්සේ පනවන්න බෑ කියන එක ඔප්පු කරන්ද අදාළ වෙන සාධක සැපීමක් තමයි මෙහිදී කරන්නේ. දැන් මේක ඉන්දියානු පරිසරයේ ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච පරිසරයේ තිබිච්ච ආත්මවාදයේ තියෙන ප්‍රබලතාවය කියන එකත් ඒ වගේම මේක ඕනෑම කෙනෙක් තුළ සියුම්ම මේ ආත්මීය ස්වરૂපයක් වෙනස් නොවන ස්වરૂපයක් තමා තුළ ක්‍රියාත්මක වෙනවායි කියන එක ඕනෑම කෙනෙකුගේ සිතක් ඇතුළත ඇති වෙනවා. දැන් අනික් කාරණේ දැන් දහමේ අපි සංසාරයක් ට්‍රාන්ස්මයිග්‍රේෂන් එකක් කන්ටිනියුටි එකක් එක්සිස්ටන්සි එකක් අපි පනවනේ කතා කරනවානේ. එතකොට එහෙම පැවැත්මක් සසරේ පැවැත්මක් අපේ සිද්ධ වෙනවා නම් ඒ පැවැත්මේදී කොමක්ද යන්නේ? ඒ යන්නේකට මොකද්ද කියන්නේ? ඒ යන එක ආත්මය නෙමෙයිද කියන ওই විදිහේ ප්‍රශ්න ඕනෑම කෙනෙක් තුළට ඇති වෙනවා. තාම ප්‍රබල විදිහට
ඒ මමමයි කියන අර්ථය එනවා. නමුත් මෙහිදී කර්ම අනන්‍යතාවයක් තියෙනවා. දැන් අපි ක්‍රියාවක් කළාම යම් කර්මයක් කළාම කර්මයේ විපාකය විඳින්නෙක් ඉන්නවනේ. දැන් ඒ කර්මයට විපාක ලැබෙනවනේ. ඒ කර්මයට විපාක ලැබුණාම වෙන කෙනෙක් කර්මය කරනවා, තව කෙනෙක් විපාක විඳිනවා කියන අර්ථය આવොත් එහෙමනම් ඒ කර්මයේ වළංගු භාවයක් නැති වෙනවනේ. එතකොට ඒ වගේම මේ විදිහට කෙනෙක් තමන් කරන දෙෙහි අදාළ වූ විපාකයේ තමාට හිමි කියන අර්ථයෙන්නේ ඕනම කෙනෙක් කටයුතු කරන්නේ. ඒතර මෙසේ කරද්දී එතෙන්දී අර වෙනස් නොවි යන ආත්මයක් තියනවා කියන අර්ථයක් කෙනෙකුගේ සිතට ඇතිවීම සාමාන්‍ය ස්වභාවිකයි. ඒකෙන් මිදෙන්න අමාරු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පැහැදිලි කරන්නේ මේ කවර හෝ දෙයක පනවන්න ආත්මයක් මෙන්න මේ විදිහේ එකක් මෙන්න මේ සාධකයේ මත තියනවා කියලා කියන්න ඉඩක් හම්බෙන්නේ නැහැ කියන්නේ. මේ යන්නේ මේ පවතින්නේ process එකක්, ක්‍රියාවලියක්, ක්‍රියා සම්පතික ක්‍රියාවලියක් කියන එක තමයි ධර්මයේ කියා දෙන දේ. ඒකේ කර්ම අනන්‍යතාවයක් තියෙනවා. එහෙම නැත්නම් ඉතින් දැන් එක්කෙනෙක් පෙරම් පුරන්නයි තව කෙනෙක් බුදු වෙන්නයි වෙන්නේ නැහැනේ. දැන් එහි තියෙන එක්තරා විදිහක ඩෙන්ටිටි එකක් තියෙනවා. දැන් බෝධිසත්වයන් වහන්සේ පෙරම් පුරලා උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයටපත් වුණා. එතකොට මෙහෙම එක්තරා විදිහක කර්ම අනන්‍ය බවක්, එහි තියෙන අයිතියක්, තමන්ට කර්ම විපාකයක් පිළිබඳව කතා කරන්න වෙන්නේ නැහැ නේ එහෙමනම්. එතකොට නමුත් ඒ පවතින එක සම්පතියක් කියන්නේ වෙනස් වෙමින් ඉදිරියට යන ප්‍රවාහී පැවැත්මක් කියන එක තමයි ධර්මයේ මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. එතකොට එහි තියෙන අනන්‍ය බවට අයිතියක් තියෙනවා. තිබුණට ඒක වෙනස් නොවි තියෙන එකම පදාර්ථයක් හැටියට තියෙන ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතික්ෂේප කරන්නේ. දැන් හින්දුන්ගේ හා ඉන්දියාවෙත් තිබිච්ච එක තමයි මේක වෙනස් නොවන පදාර්ථයක් හැටියට ආත්මය කියන එක. ඒක ඒ අය බ්‍රහ්මගෙන් කැඩලා ආපු වෙනම කොටසක් කියන අර්ථයක් සහිතව සමහර විට ඒ විදිහේ වෙනස් නොවන පදාර්ථයක් හැටියට සැලකුව එක තමයි බුදුරජාණන් වහන්සේ මේ නිෂේධනය කරන්නේ. ඒක වෙනස් වෙමින් යන එකක්. එකම දෙයකට මෙන්න මෙතනයි ආත්මය තියෙන්නේ, මේකටයි ආත්මය කියන්නේ කියලා කියන්න බැහැ කියන එක තමයි උන්වහන්සේ පැහැදිලි කරන්නේ. ඒ නිසා වේදනාව, සංඥා, සංකාර, විඥාන මේ හැම එකටම මෙහෙම ආත්මය පනවනවනේ. දැන් ඒක උදාහරණයක් අරගෙන වේදනාව අරගෙන මේ පැහැදිලි කරන්නේ. එතකොට සමහර අය සංඥාව, සංකාර, විඥාන මේ කවර හෝ දෙයක් ආත්මය හැටියට සලකන ස්කන්ධ පංචකයෙන් ඕනෑම දෙයක් ආත්මය හැටියට ගන්න පුළුවන් ගන්නවා. උතර ඒ නිසා ඒක පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ මේ විදිහට වේදනාව කියන එක අරගෙන දැනෙන එක ඒ මතනේ අපිට හුඟක් වෙලාවට මට දැනෙනවා මමයි විඳින්නේ, මටයි දැනෙන්නේ, මටයි තේරෙන්නේ කියන අර්ථයට එනවනේ ඉක්මනින්ම. ඒ නිසා ඒක උදාහරණයක් අරගෙන පැහැදිලි කිරීමකුයි මෙතන කරන්නේ. Now a feeling of pleasure is inconstant, fabricated, dependent on conditions, subject to passing away, dissolution, fading and cessation. A feeling of pain is inconstant, fabricated, dependent on conditions, subject to passing away, dissolution, fading and cessation. A feeling of neither pleasure nor pain is inconstant, fabricated, dependent on conditions, subject to passing away, dissolution, fading and cessation. Having sensed a feeling of pleasure as myself, then with the cessation of one's very own feeling of pleasure, myself has perished. Having sensed a feeling of pain as myself, then with the cessation of one's very own feeling of pain, myself has perished.
having sensed a feeling of neither pleasure nor pain as myself, then with the cessation of one's very own feeling of neither pleasure nor pain, myself has perished. සුඛාපිකෝ ආනන්ද වේදනා අනිච්චා සංකතා පටිච්චසමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා දුක්ඛාපිකෝ ආනන්ද වේදනා අනිච්චා සංකතා පටිච්චසමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා අදුක්ඛම සුඛාපිකෝ ආනන්ද වේදනා අනිච්චා සංකතා පටිච්චසමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා තස්ස සුඛං වේදනං වේදියමානස්ස ඒසෝ මේ අත්තාති හෝති තස්සායව සුඛාය වේදනාය නිරෝධා දැග්ගා අත්තාති හෝති දුක්ඛං වේදනං වේදියමානස්ස ඒසෝ මේ අත්තාති හෝති තස්සායව දුක්ඛාය වේදනාව නිරෝධා භග්ගා මේ අත්තාති හෝති අදුක්ඛම සුඛං වේදනං වේදියමානස්ස ඒසෝ මේ අත්තාති හෝති තස්සායව අදුක්ඛම සුඛාය වේදනාය නිරෝධා ගගාමේ අත්තාති හෝති ඉතිසෝ දිත්තේව ධම්මේ අනිච්ච සුඛ දුක්ඛ වෝකින්නම් උපාද වය ධම්මං අත්තානං සමනුපස්සමානෝ සමනුපස්සති යෝසෝ ඒවමාහ වේදනාමේ අත්තාති තස්මා ධානන්ද ඒතේන පේතං නක්ඛමති වේදනාමේ අත්තාති සමනුපස්සතු. Now a feeling of pleasure is then මේ සුඛ වේදනාව කියන එක is inconstant. ඒක නිත්‍ය නැහැ. fabricated. ඒක සකස් වෙච්ච එක. dependent on conditions. ඒක සංකත වූ දෙයක්. සංකත දේවල් මත පදනම් වෙන දෙයක්. subject to passing away. ඒක නැති වෙලා යන්න අදාළයි. dissolution විනාශ වෙලා යනවා. fading බොඳ වෙලා යනවා නැති වෙලා යනවා. and cessation ඒක නිරෝධ වෙලා යනවා නැති වෙලා යනවා. එතකොට වේදනාව කියන එක ආත්මය හැටියට ගත්තොත් feeling of pleasure සුඛ වේදනාව කියන එක ගත්තොත් ඒක මේ විදිහට සංකත ධර්මයක් වෙනවා නැති වෙලා යන දෙයක් බවට පත් වෙනවා විනාශයට පත් වෙනවා නිරෝධයට පත් වෙනවා කියන මේ ලක්ෂණ වලින් යුක්තයි. A feeling of pain is inconstant. එතකොට වේදනාව කියන feeling එකත් අනිත්‍යයි. fabricated, dependent on conditions, subject to passing away, dissolution, fading and cessation. එතකොට වේදනාව කියන දෙයක් ඒ feeling එකත් මේ විදිහට නැති වෙලා සකස් වෙච්ච සංවිධානය වෙච්ච සංකත වූ එක එක සාධක මත සකස් වුණු නැති වෙලා යන්න අදාළ වුණු විනාශ වෙන නිරෝධයටපත් වෙන සංකත ධර්මයක්. එතකොට ඒ නිසා ඒ වේදනාව කියන එක මත පිහිටලා ආත්මය පනවන්න යෑමේ තේරුමක් නැහැ. A feeling of neither pleasure nor pain is inconstant, fabricated, dependent on conditions, subject to passing away, dissolution, fading and cessation. එතකොට අදුක්ඛම සුඛය කියන එකත් මේ විදිහටම සකස් වෙච්ච හැඩගැහුණු සාධක මත සකස් වෙච්ච සංකත ධර්මයක් වෙන අතර ඒකත් නැති වෙන්න විනාශ වෙලා යන්න නිරෝධයටපත් වෙන්න අදාළ වූ දෙයක්. Having sensed the feeling of pleasure as myself, then with the cessation of one's very own feeling of pleasure, myself has perished. එතකොට අපි සුඛ වේදනාව කියන එක ගත්තොත් ආත්මය හැටියට මේක මේ විදිහේ ලක්ෂණ වලින් යුක්ත නම් ඒක නැති වෙලා ගියාම ආත්මය විනාශ වෙලා යනවා. Having sensed the feeling of pain as myself, then with the cessation of one's very own feeling of pain, myself has perished. වේදනාව කියන එක මගේ ආත්මය හැටියට ගත්තොත් එහෙම වේදනාවේ තියෙන මේ ලක්ෂණ නම් ඒකත් නැති වෙලා ගියාම ඒ දුක් වේදනාව තමන්ගේ ආත්මය නැති වෙලා යන්න නියමිතයි. Having sensed the feeling of neither pleasure nor pain as myself, then with the cessation of one's very own feeling of neither pleasure nor pain, myself has perished. එතකොට අදුක්ඛම සුඛය මගේ ආත්මය හැටියට ගත්තොත් එහෙම යම් කිසි කෙනෙක් ඒකත් මේ විදිහේ
සකස් වෙච්ච දෙයක්, සංකත වූ දෙයක්, ඒකත් විනාශ වෙන්න නැති වෙලා යන නියමිත දෙයක්. එහෙමනම් අදුක්කම සුඛය නැති වුණාමත් මගේ ආත්මය නැති වෙලා යනවා. එතකොට මේ විදිහට මේ ආත්මයේ දුක්ඛ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්කම සුඛ වේදනා කියන මේ තුන් ආකාරයටම බැලුවාම මේ තුන් ආකාරයෙන් කවර හෝ ආකාරයකට ගත්තාම එහි ආත්මයක් පනවන්න බෑ. ඒක නැති වුණාම මගේ ආත්මයක් නැති වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා එතෙන්දි ආත්මයක් ගැන කතා කරන්න හැකියාවක් නැහැ කියලා. Thus he assumes assuming in the immediate present a self inconstant, entangled in pleasure and pain, subject to arising and passing away. He who says feeling is myself, thus in this manner, Ananda, one does not see fit to assume feeling to be the self. तत्रानंद योसो एवमाह नहेव को मे वेदना अत्ता अपटि संवेदनो मे अत्ताति सो एवमस्स वचनीयो यत्त पनावसो सब्बसो वेदयितं नत्ति अपिनको तत्त अयमहस्मिं स्याति नो हेतं बन्ते तस्मात् आनंद एतेन पेतं नक्कमति नहेव को मे वेदना अत्ता अपटि संवेदनो मे अत्ताति समपස්සති. ඒ නිසා යම් කිසි කෙනෙක් වේදනාව මගේ ආත්මය නෙමෙයි කියලා, මගේ ආත්මයේ විඳින ස්වභාවයක් නැහැ කියලා කියනවනම් මේ විදිහට සියලු ආකාරයේ විඳීමක් නැත්නම් එතන විඳීම තුලින් ඒක කියන්න බැරි නම් එතකොට එහි මම වෙමි කියන අදහස කියන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. එතකොට ඒ කාරණේ හිම වෙන්න බෑ කියලා Ananda Hadru කියනවා. Thus he assuming in the immediate presence of a self inconstant, entangled in pleasure and pain, subject to arising and passing away. He who says feeling is myself, thus in this manner, Ananda, one does not see fit to assume feeling to be the self. එතකොට මේ විදිහට නැති වෙලා යන එකක් නම් මෙහි වේදනාව කියන එක තුල මේ විදිහේ පැනවීමක් කරන්න බැරි නම් ඒ වේදනාව කියන එක තුල මම ඉන්නවා, මගේ ආත්මය වේදනාව තුල තියෙනවා කියලා කියන එක කියන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. As for the person who says feeling is not the self, my self is oblivious to feeling, he should be addressed as follows: my friend, we are nothing whatsoever in sense experience at all. Would there be thought I am? No, Lord. तत्रानंद योसो एवमाह नहेव को मे वेदना अत्ता नोपि अपटि संवेदनो मे अत्ता अत्ता मे वेदयति वेदना धम्मो मे अत्ताति सो एवमस्स वचनीयो वेदनाहि आवुस्सो सब्बेन सब्बं सब्बता सब्ब अपरिशेषा निरुज्जय्युं सब्बसो वेदनाय असति वेदना निरोधा अपिनुको तत्त अयमहस्मिं स्याति नो हेतं बन्ते तस्मात् आनन्द एतेन हेतं नक्खमति नहेव को मे वेदना अत्ता नोपि अपटि संवेदनो मे अत्ता अत्ता मे वेदयति वेदना धम्मो हि मे अत्ताति समनुपस्सितुम्. As for the person who says feeling is not the self, එතකොට යම් කිසි කෙනෙක් කියනවා නම් මේ ආත්මය වේදනාව ආත්මය නෙමෙයි කියලා, my self is oblivious to feeling, මගේ ආත්මයට මේ feeling කියන එක සාවධාන නැත්නම් අදාළ නැත්නම් he should be addressed as follows. එයාට මෙහෙම කියන්න වෙනවා: my friend, when nothing whatsoever is sensed at all,
එතකොට මෙහෙම විඳීම සම්බන්ධයෙන් වටිනාකමක් අදාළත්වයක් එතන නැත්නම් would there be the thought I am? එතකොට මම කියලා කෙනෙක් එතන ඉන්න පුළුවන්ද? එතන අදාළ වෙනවද? No Lord. Thus in this manner, Ananda, one does not see fit to assume that feeling is not myself. Myself is oblivious to feeling. ඒ නිසා එතෙන්දී මගේ ආත්මයට වේදනාව සම්බන්ධයක් නැහැ කියලා එතන පැනවීමක් කරන්නත් හැකියාවක් නැහැ. එතනත් Tamanට එහෙම අවධානයක් සාවධාන බවක් දකින්න හම්බෙන්නේ නැහැ. As for the person who says neither is feeling myself nor myself oblivious to feeling, but rather myself feels, in that myself is subject to feeling, he should be addressed as follows. My friend, should feeling altogether and everywhere stop without remainder, then with feeling completely not existing, owing to the cessation of feeling, would there be a thought I am? As so for person who says neither is feeling myself, mage atma, neither is feeling myself, vedana mage atme nemei na, nor is myself oblivious to, mage atmeta vedanawe sambandhayak නැත්නම්, but rather myself feels, mage atmeta me danima කියන එක, in that myself is subject to feeling, mage atmeta danima කියන එක අදාළ වෙනවා නම් he should be addressed as follows. එයාට මෙහෙම කියන්න වෙනවා. My friend, should feeling altogether and already stop without remainder. එතකොට මගේ ආත්මයට මේ විදිහට ඉතිරි නැතුවම කිසියම් ආකාරයක දැනීමක් කියන එකක් අදාළ වෙනවා නම් then with feeling completely not existing. එතකොට මේ වේදනාව කියන එක තවදුරටත් කොහෙත්ම පවතින්නේ නැත්නම් owing to the cessation of feeling without there to be thought I am. එහෙමනම් මේ ආත්මයක් කියන එකක් වේදනාව පදනම් කරගෙන ආත්මයක් කියන එකක් පනවන්න පුළුවන්කමක් තියනවාද කියලා ආනන්දාරංගෙන් අහනවා. No Lord. Thus in this manner, Ananda, one does not see fit to assume that neither is feeling myself nor is myself oblivious to feeling, but rather myself feels, in that myself is subject to feeling. එතකොට මගේ ආත්මයට මේ විදිහට දැනීම හා සම්බන්ධ දෙයක් ආත්මයයි කියලා පනවන්න කමක් කියන්න පුළුවන්. Now Ananda, is as far as monk doesn't assume feeling to be the self, nor the self as oblivious, know that myself feels, in that myself is subject to feeling, then not assuming in this way, he is not sustained by, does not cling to anything in the world. Unsustained, he is not agitated. Unagitated, he is totally unbound right within. He discerns that birth is ended, the holy life fulfilled, the task done, there is nothing further for this world. ඒ නිසා මේ විදිහට යම් කෙනෙක් මේ වේදනාව සම්බන්ධ කරගෙන ආත්මය කියන එක අත්දකින්නට හෝ මේ ආත්මය හා අදාළ වෙන වේදනාව ආත්මය හා අදාළ වෙනවා කියන එක අර්ථ සම්පන්න නොවේ කියන එක දකිනවා නම් ඔහුට මේ වේදනාව කියන එක ආත්මය පනවන්න හේතුවක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට මේ විදිහට කල්පනා කරනවා නම් හඳුනා ගන්නවා නම් he is not sustained by, does not cling to anything in the world. මේ විදිහට මේ විදිහට මමෙක් පනවන්න බැරි නම් මේ වේදනාව හා ඇසුරු කරගෙන එයාට මේ ලෝකය හා බැඳෙන්න හේතුවක් නැහැ. Unsustained, he is not agitated.
එතකොට එයා මේකට බැඳිලා ආත්මය හා සම්බන්ධ වෙන්නේ නැහැ. Unagitated, he is totally unbound right within. ඒ නිසා ඔහුට මේ ලෝකයේ සමග අදාළත්වය නැති වෙලා යනවා. He discerns that birth is ended. ඒ නිසා එයා හඳුනා ගන්නවා උපත අවසන් කළාය. The holy life fulfilled. ඒ නිසා මේ බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කළාය. task done. කරන්නට අවශ්‍ය දේවල් සියල්ල කරලා තියෙනවා. There is nothing further for this world. මේ ලෝකේ තවදුරටත් කළ යුතු දෙයක් නැහැ කියන එක එයා වටහා ගන්නවා, තේරුම් ගන්නවා කියලා මේ විදිහට දේශනා කරන්නේ. එතකොට මෙතෙන්දී මේ කියපු සියලු දේවල් තුලින් අපිට අපි හඳුනාගත්ත දේ තමයි බුදුරජාණන් වහන්සේ ආත්මයක් කියන එකක් පැනවීම සිදු වෙන්නේ කොයි විදිහටද කියන එක, ආත්මයක් පනවන හා ආත්මයක් නැහැ කියන අය ඒ කියන සාධක සියල්ල පරීක්ෂා කරලා බලලා මේ ආත්මයක් ගැන අපිට කතා කරන්න බැහැ කියන එක උන්වහන්සේ පැහැදිලිව පෙන්නවා. එතෙන්දී යම්කිසි කෙනෙකුට මේ වේදනා ධර්ම වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්ම පදනම් කරගෙන තමයි යම්කිසි කෙනෙක් ආත්මයක් පනවන්නේ, මේවා විඳින්නේ දැනෙන්නේ මටයි කියන අර්ථය පදනම් කරගෙන. ඒ නිසා එහෙම විඳීම පදනම් කරගෙන ආත්මයක් පනවන්න බැහැ කියන එක උන්වහන්සේ සහේතුකව ඔප්පු කරලා පෙන්නනවා. එහෙම ආත්මය වේදනාව තුල ආත්මය වේදනාව පදනම් කරගෙන සංවිධානය වෙනවා කියන එක පැනවීම අර්ථ සම්පන්න නැහැ කියන එක තමයි උන්වහන්සේ පැහැදිලි කළේ, දේශනා කළේ ආත්මය සම්බන්ධයෙන්. මුත් කියන්න දෙයක් තියෙනවද? Right. Okay. Now the monk released. If anyone were to say, with regard to a monk whose mind is thus released, that the Tathagata exists after death, is this view that would be mistaken, that the Tathagata does not exist after death, that the Tathagata does both exist and does not exist after death, that the Tathagata neither exists nor does not exist after death, is this view that would be mistaken. Why? Having directly known the extent of designation, that the extent of the object of designation, the extent of expression, that the extent of the objects of expression, the extent of description and the extent of the object of description, the extent of the discernment and the extent of the objects of discernment, the extent to which the cycle revolves. Having directly known that the monk is released, the view that having directly known that the monk released does not see, does not know, that would be mistaken. යතෝකෝ ආනන්ද භික්ඛු නේව වේදනං අත්තානං एवं विमुक्त चित्तं को आनंद
වික්කුං යෝ එවං වදෙය්‍ය හෝති තථාගතෝ පරම්මරණ ඉතිස්ස දිට්ඨීති තද කල්ලං න හෝති තථාගතෝ පරම්මරණ ඉතිස්ස දිට්ඨීති තද කල්ලං හෝති නච නච හෝති තථාගතෝ පරම්මරණ ඉතිස්ස දිට්ඨීති තද කල්ලං නේව හෝති න හෝති තථාගතෝ පරම්මරණ ඉතිස්ස දිට්ඨීති තද කල්ලං චංකිස්ස හේතු යාවතා ආනන්ද අදිවචනං යාවතා අදිවචනපතෝ යාවතා නිරුත්ති යාවතා නිරුත්තිපතෝ යාවතා පඤ්ඤත්ති යාවතා පඤ්ඤත්තිපතෝ යාවතා පඤ්ඤා යාවතා පඤ්ඤාවචරං යාවතා වට්ටං යාවතා වට්ඨති තද විඤ්ඤා විමුක්තෝ බික්ඛු තද විඤ්ඤා විමුක්තං බික්ඛුං න ජානාති න පස්සති ඉතිස්ස දිට්ඨීති තද කල්ලං. If anyone were to say with regard to a monk whose mind is thus released, එතකොට යම් කිසි කෙනෙක් යම් භික්ෂුවක් මේ සිත මිදීම කියන එක the Tathagata exists after death is his view. That would be mistaken. හෝති තථාගතෝ විපාලිතින හෝති තථාගතෝ පරමරණ මේ තථාගත කියලා කියන්නේ මෙතෙන්දී සත්වයා කියන එක බුදුරජාණන් වහන්සේ බවන නෙමෙයි සත්වයා කියන එක සත්වයාගේ මරණින් පසු පැවැත්මක් තිබේද කියන එක මේ මිත්‍යා දෘෂ්ටීන් වල එකක් හැටියට ධාමි දැක්වෙන්නේ සත්වයාගේ මරණින් පසු පැවැත්මක් තිබේද කියන එක එහෙම ගත්තොත් එහෙම the Tathagata exists after death. සත්‍යයේ මරණින් පසු පැවැත්මක් තිබේද කියලා ගත්තොත් එහෙම is this view that would be mistaken. ඒක වැරදි ආකාරයක ගැන්මක් වෙනවා. The Tathagata does not exist after death. නහෝති තථාගතෝ පරම්මරණ. සත්‍යයේ මරණින් පසු පැවැත්මක් නැද්ද කියලා ගත්තොත් එහෙම ඒකත් mistaken එකක්. That the Tathagata both exist and does not exist after this. සත්‍යයේ මරණින් පසු පැවැත්මක් ඇත්තේත් නැත නැත්තේත් නැත. both exist ඇත්තේද වේ නැත්තේද වේ. සත්‍යයේ මරණින් පසු පැවැත්මක් ඇත්තේද වේ නැත්තේද වේ කියලා ගත්තොත් එහෙම both exist and does not exist after this. සත්‍යයේ මරණින් පසු පැවැත්මක් ඇත්තේද වේ නැත්තේද වේ කියලා ගත්තොත් ඒකත් mistaken එකක් වර්ධිත ගැනීමක්. That the Tathagata neither exists nor does not exist after death. සත්‍යයේ මරණින් පසු පැවැත්මක් ඇත්තේද නොවේ නැත්තේද නොවේ කියලා ගත්තොත් එහෙම ඒකත් වැඩි ආකාරයකට ගැනීමක්. එතකොට මේක කියන චතුස්කෝටික ක්‍රමයකට මේ හතර ආකාරයෙන්ම මේක ගැනීම වැරදි කියලා කියන්නේ. Why? Having directly known the extent of designation and the extent of the object of designation, the extent of expression and the extent of the objects of expression, the extent of description and the extent of the objects of description, the extent of the discernment and the extent of the object of discernment, the extent to which the cycle revolves, having directly known that the monk is released, the view that having directly known that the monk released does not see, does not know, that would be mistaken. එතකොට සත්‍යයේ පැවැත්ම සම්බන්ධයෙන් මේක තියනවාය නැහැ කියලා කියන එක ඒක වැරදි ආකාරයක ගැන්මක්. එතකොට මේක එක්තරා විදියක ප්‍රවාහයක් සම්තතික ප්‍රවාහයක් වශයෙන් සිදුවෙන process එකක් ක්‍රියාවලියක් මිස මේ තුල එක්තරා ආකාරයක පැවැත්මක් හෝ
පැවැත්ම නැති වෙලා ගියා කියන එකක් හෝ කිව්වොත් එහෙම අර ආත්මවාදයට අනුරූපව ගත්ත වැරදි ආකාරයක ගැන්මක් හැටියට අයි සිද්ධ වෙන්නේ. මේක කිසියම් ආකාරයක හේතුඵල සම්බන්ධතාවයන් මත ඇතිවන ක්‍රියාවලියක් ප්‍රවාහයක්ව කියන එකක් මිස සත්‍යයේ මරණයෙන් පසු ඉන්නවාය නැහැ කියලා කිව්වොත් ඒකට බුදුරජාණන් වහන්සේ කෙලිම ඍජු උත්තරයක් දෙන්නේ නැහැ. ඒක හේතු සාධක මත සිද්ධ වෙන ප්‍රවාහී ක්‍රියාවලියක් කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම. නිසා ආත්මික ස්වરૂපයෙන් දැන් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා සමහර අය ඔය විදිහට ප්‍රශ්න කළා සත්‍යයේ මරණින් පස්සේ ඉන්නවද තියනවද කියලා. නැද්ද කියලා. ඔය විදිහට එහෙම එකපාරටම ඔව් හෝ නැහැ කියලා එකක් උත්තරයක් දෙන්නේ නැහැ. මොකද එහෙම දුන්නොත් එහෙම වැරදි අර්ථකථනයකට එන්න පුළුවන්. මේක ක්‍රියාවලියක් මිස සත්‍යයේ පැවැත්මක් හැටියට නෙමෙයි ගන්නේ කියන එක තමයි ධර්මානුකූල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර කරන්නේ පැහැදිලි කරන්නේ. ඊළඟට විස්තර කරනවා 7 stations of consciousness. සිත පිහිටන ස්ථාන 7ක් පිළිබඳව. Ananda, there are these 7 stations of consciousness and 2 dimensions. Which 7? There are beings with multiplicity of body and multiplicity of perception, such as human beings, some devas, and some beings in the lower realms. This is the first station of consciousness. सत्तको आनंद विज्ञानट्टितियो द्वे आयतनानि कथमा सत्त संतानंद सत्ता नानत्तकाय नानत्त संज्ञिनो सय्यतापि मनुस्सा एकच्चे देवा एकच्चे च विनिपातिका अयं पटमा विज्ञानट्टिति संतानंद सत्ता नानत्तकाय एकत्त संज्ञिनो सय्यतापि देवा ब्रह्मकायिका पटमापि निब्बत्ता अयं द्वितीया विज्ञानट्टिति संतानंद सत्ता एकत्तकाय नानत्त संज्ञिनो सय्यतापि देवा आभस्सरा अयं तृतीया विज्ञानट्टिति संतानंद सत्ता एकत्तकाय एकत्त संज्ञिनो सय्यतापि देवा सुबकिन्ना अयं चतुर्थी विज्ञानट्टिति संतानंद सत्ता सब्बसो रूप संज्ञानं समतिक्रमा पटिक संज्ञानं अत्तंगमा नानत्त संज्ञानं अमनचिकारा अनंतो आकाशोति आकाशानंच आकाशानं चायतनोपगा अयं पंचमी विज्ञानट्टिति संतानंद सत्ता सब्बसो आकाशानं चायतनं समतिक्कम अनंतं विज्ञानन्ति विज्ञानं चायतनोपगा अयं छट्टी विज्ञानट्टिति संतानंद सत्ता सब्बसो विज्ञानं चायतनं समतिक्कम नत्ति किंचीति आकिंचन्यायतनूपगा अयं सप्तमी विज्ञानट्टिति असंज्ञ संतायतन नेव संज्ञा न संज्ञायतनामेव द्वितीय. එතකොට මෙතන මේ කියන්නේ මම එක දිගටම කියන්නේ ගියා ලේසියින්ද ඉස්සලා අපි මේක වෙනම ඉංග්‍රීසියෙන් කියවන්න පුළුවන් හින්දා ආනන්ද there are 7 stations of consciousness and 2 dimensions of which 7 ආනන්ද විඥානයේ පිහිටන ස්ථාන 7ක් තියෙනවා. එතකොට ඒ වගේම මාන දෙකක් තියෙනවා. එතකොට මොනවද මේ 7 කියලා ආනන්දහරණගෙන් ප්‍රශ්න කරනවා. there are දේශනා කරනවා. there are beings with multiplicity of body and multiplicity of perception. එතකොට සත්ත්ව කොටාසයක් ඉන්නවා. ඒ අය ශාරීරික වශයෙන් විවිධයි, මානසික වශයෙන්ුත් විවිධයි.
මෙතන perception කිව්වේ සංඥා. සංඥා කියන එක ඒ අය මනසින් ගන්නා සංඥාවන්හි ස්වභාවය. ඒතකොට කයනොත් ඒගොල්ලන්ගේ විවිධත්වයක් තියෙනවා. විවිධ වූ ස්වરૂපයක් තියෙනවා කයනොත්. ඒ වගේම මනසිනුත් මනසේ සංකල්ප ගැනීම වශයෙන්ුත් සංඥාවන් ගැනීම වශයෙන්ුත් වෙනස්කමක් තියෙනවා. විවිධත්වයක් තියෙනවා. එතකොට මෙන්න මේ වර්ගයේ සත්ත්ව කොටාසයක් මේ ලෝකේ ඉන්නවා. නානත්ත් කාය නානත්ත් සංඥා. ඒ අය කොහොමද such as human beings. එතකොට මනුෂ්‍ය වර්ගයාත් අයිති ඒකට. ඒ වගේම some devas සමහර දේව කොටස් and some beings in the lower realms. ඒ කියන්නේ විනිපාතික සත්ත්ව. විනිපාතික කියලා කියන්නේ අපාය හෝ මනුෂ්‍යයන්ට වඩා පහළ මට්ටමින් ඉන්න සත්වයෝ. ඒ කියන්නේ പ്രേත තිරිසන් නරක අසුර කියන ඒ කණ්ඩායම් අතර ඉන්න පුළුවන්. This is the first station of consciousness. එතකොට මේ විඥානයේ පිහිටන පළවෙනි ස්ථානයේ තමයි නානත්ත් කාය නානත්ත් සංඥා කියන තැන. ඒතර මිනිස්සුත් අයිති වෙන්නේ ඒකට. ඒතර ඒකෙන් අදහස් එතකොට මිනිස්සු අනුව අපිට හිතාගත්ත හැකි ඒ මොන වර්ගයේද කියලා. එතකොට මිනිස්සු ස්වභාවයෙන් ශාරීරිකව විවිධයිනේ. ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙනස් වෙනවා. වෙනත් ආකාරයක ಜಾති හැටියට වෙනත් ස්වභාවයන් හැටියට වෙනස් වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ තියෙන සංඥාවන් හඳුනා ගැනීමේ ස්වභාවයනොත් ඒ අයගේ විවිධාකාරයි. එකම ස්වરૂපයෙන් නෙමෙයි ඉන්නේ. ඒතර ඒ නිසා ඒගොල්ලෝ නානත්ත් කාය නානත්ත් සංඥා කියන වර්ගයට අයිති වෙන අය. එතකොට මිනිසුන් සමහර දෙවියන් සහ සමහර විනිපාතිකයන් පහළ වර්ගයේ අපායගාමී සත්වයනොත් මේකට අයිති වෙනවා කියලා දක්වන්නේ. එතකොට ඒ එක කණ්ඩායමක්. නානත්ත් කාය නානත්ත් සංඥා කියන කණ්ඩායම. අපිට අයිති වෙන්නේ ඒකට ඒකට. There are beings with multiplicity of body and singularity of perception, such as devas of Brahma's retinue, generated by the first jhana, and some beings in the four realms of deprivation. This is the second station of the consciousness. The දෙවෙනි කණ්ඩායම නානත්ත් කාය නානත්ත් සංඥා කියන කොටාසය. There are beings with multiplicity of body and singularity of perception. එතකොට ඒගොල්ලෝ ශරීර වශයෙන් එකිනෙකාට වෙනස් වෙන අතර මනසින් සංඥා ගැනීම සම්බන්ධයෙන් වෙනස් එකම ස්වરૂපයේ ඉන්නේ. එතකොට මේ අය such as the devas of Brahma retinue. බ්‍රහ්ම පාරිසජ්ජ කියන කණ්ඩායමට අයිති වෙන generated by the first jhana. එතකොට මේ අයට මේ අයපත් වෙන්නේ දැන් ඒතර මිනිස්යන් හැටියට ඉන්න කෙනෙකුට වුණත් මෙතෙන්ටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ශරීරයෙන් මිනිස්සුන් කියන අය ශරීරයෙන් වෙනස් වුණාට ඒ අය ධ්‍යාන වඩුවොත් එහෙම දැන් ප්‍රථම ධ්‍යානයේට යම් කිසි කෙනෙක් ආවහම ඒ ප්‍රථම ධ්‍යාන සිත කියන එක එක්කෙනෙක් වඩලා ප්‍රථම ධ්‍යාන සිතට ආව වගේම තමයි තවත් කෙනෙක් ඒ විදිහටම ධ්‍යාන වඩලා ප්‍රථම ධ්‍යාන සිතට ආවහම එයත් ඒ විදිහම වෙනවා. එතකොට තවත් කෙනෙක් ඒ විදිහටම ප්‍රථම ධ්‍යාන සිතට ආවොත් එයත් ඒ විදිහට වෙනවා. එතකොට අපි කියමුකෝ 10 දෙනෙක් ප්‍රථම ධ්‍යාන සිත වැඩුවා කියලා. ඒතර මේ 10 දෙනා ශරීර වශයෙන් වෙනස් වෙනවා එකිනෙකාට. නමුත් ධ්‍යානය සමාන වෙනවා. එතකොට ඒ අනුව ඒ අය multiplicity of body and singularity of perception කියන කොට අයිති වෙනවා. එතකොට ඒ 10 දෙනාම ඉන්නේ ප්‍රථම ධ්‍යානයේ තුල නම් මනසින් ඒ 10 දෙනාම සමාන වෙනවා. නමුත් පුද්ගලයෝ 10 දෙනෙක්. ඒතර කයින් 10 දෙනෙක් වෙන අතර සංඥාවෙන් ඒකත්වයටපත් වෙනවා. එතකොට ප්‍රථම ධ්‍යානයේට යම් කිසි කෙනෙක් පිවිසෙනවා නම්
ඒ ප්‍රථම ධානයේට පිවිසෙන හැම කෙනෙක්ම මේ දෙවෙනි කොටට අයිති වෙනවා multiplicity of body and singularity of perception කියන කොටට අයිති වෙනවා. එතකොට ඒ අය බ්‍රහ්මකායික බ්‍රහ්ම ප්‍රායසජ්‍ය කියලා කියන්නේ එතකොට බ්‍රහ්ම කණ්ඩායමට අයිති වෙන ස්වභාවය. දැන් මනුස්ස ලෝකයේ මේ අය හිටියොත් එහෙම ඒ අය මේ කියන වටිනාකමට මේ කියන ස්වභාවයටපත් වෙනවා. ශරීරයෙන් විවිධ වෙන අතර සංඥාවෙන් සමාන වෙනවා. එතකොට ඒ අය ඒකෙන් නොපිරිහි මරණයටපත් වුණොත් එහෙම ඒගොල්ලෝ අර බ්‍රහ්මපාරිසජ්‍ය කියන කණ්ඩායමට අයිති වෙනවා. ඒ ධානයෙන් නොපිරිහි මේ මරණයටපත් වීම නිසා. එතකොට එතන ඒ කණ්ඩායම අයිති වෙන්නේ මේ multiplicity of body and singularity of perception කියන එක. නානත්ත කාය ඒකත්ත සංඥා කියන කණ්ඩායමට. මේක තමයි දෙවෙනි ස්ටේෂන් එක. දෙවෙනි සිත තියෙන පවතින තත්ත්වය තමයි මේ දෙවෙනි එක. මෙතන මේ තියෙන මේ මම පාට කරලා තියෙන එක beings in the four realms of deprivation කියන එක මේ සූත්‍රයේ ටෙක්ස්ට් එකේ නැහැ. මට ඒක පැහැදිලි කරන්න බෑ එහෙම එකක් මොකක්ද කියන එක. මෙතන මේ පරිවර්තනයේ තියෙනවා එහෙම එකක්. නමුත් ඒක ටෙක්ස්ට් එකේ එහෙම එකක් කියවෙන්නේ නැහැ. සත්තා නානත්තකාය ඒකත්ත සංඤිනෝ සේයතාපි දේවා බ්‍රහ්මකායිකා පඨමාභි විබ්බත්තා අයං ဒ ුතියා විඥානට්ඨිති. එච්චරයි තියෙන්නේ ටෙක්ස්ට් එකේ. මහා නිදානේ පාලි මේ ප්‍රකාශනයේ තියෙන්නේ එච්චරයි. මේ පරිවර්තනයේ තියෙනවා some beings in the four realms of deprivation කියලා. මොකද ඒක ගැන මගේ හඳුනා ගැනීමක් තාම නැහැ. මම කිසියම් ආකාරයක අවබෝධයක් දැනීමක් ආවොත් මම ඒක කියන්න. දැනට මේකේ නැහැ මේ ටෙක්ස්ට් එකේ එහෙම එකක් නැහැ. මොකද පරිවර්තනයේ එහෙම එකක් සඳහන් කරලා තියෙනවා. ඒක සමහර විට වෙනත් ත්‍රිපිටකයේ පිළිබඳව වෙනත් එකකින් මේ තානිස්සර හඳුරු ගත්තා වෙන්නට පුළුවන්. ඒක අපි එහෙම බලමු මොකක් හරි ගැන මට යම් කිසිවක් දැනුනොත් එහෙම පස්සේ කියන්නම්. දැනට ටෙක්ස්ට් එකේ නම් එහෙම නැහැ. තේරවාදයෙන් පිටත යම් තැනකින් ගත්තා වෙන්නට පුළුවන් සමහර විට. කොහොම හරි මේ දෙවෙනි කණ්ඩායම නානත්ත කාය ඒකත් සංඥා කියන කණ්ඩායම ධානයට පිවිසුණු ප්‍රථම ධානයට පිවිසුණු අය හැටියට තමයි සැලකෙන්නේ. එතකොට මිනිසුන් අතර යම් කෙනෙක් එහෙම ඉන්නවා නම් ප්‍රථම ධානයට පිවිසුණු ඒ සියලු දෙනාම ඒ කණ්ඩායමට අයිති වෙනවා. එතකොට ඒ අය ශරීර වශයෙන් වෙනස් වෙනවා. නමුත් මානසිකව ඒගොල්ලෝ සමාන ලක්ෂණ සහිත වෙනවා. There are beings with singularity of body and multiplicity of perception, such as the radiant devas. This is the third station of consciousness. तर තුන්වෙනි කණ්ඩායම මම පාලික ඔක්කොම ටික විතරයි කියුවා. දේශි වෙන්ද මම දැන් මෙතෙන්දි කියනවා තුන්වෙනි කණ්ඩායම there are beings තවත් සත්ත්ව කණ්ඩායමක් ඉන්නවා with singularity of body. ඒගොල්ලෝ ශරීරයෙන් සමානයි and multiplicity of perception. සංඥාවෙන් විවිධ වෙනවා කියලා. Such as the radiant devas. එතකොට ඒ අයට කියන පාලි වචනේ තමයි ආභස්සර කියලා වචනය. එතකොට දේවා ආභස්සර. එතකොට perception such as the radiant devas. This is the third station of consciousness. එතකොට මේ තුන්වෙනි කණ්ඩායම ආභස්සර දෙවියන් කියලා කියනවා. එතකොට ඒ සමානයි ශරීරයෙන් සමානයි ඒගොල්ලන්ගේ perception එක විවිධයි multiplicity. එතකොට දැන් අග්ගඤ්ඤ සූත්‍රයේ කතා කරනවා මේ ආභස්සර දෙවියන් පිළිබඳව. දැන් ලෝකෝත්පත්තිය පිළිබඳව කතා කරන සූත්‍රයක් තමයි ආභස්සර මේ
මේ සූත්‍රය අග්ගඤ්ඤ සූත්‍රය සමහර අය කියන අදහසක් තියෙනවා ඒක බුද්ධ දේශනාවක් නෙවෙයි පසු කාලේ ඉදිරිපත් වුණ එකක් කියන අදහසකුත් තියෙනවා. ඒක කොහොම වුණත් කොයි ආකාරයකින් හෝ එහි කතා කරනවා මේ ආබස්සර දෙවියන් පිළිබඳව. ඒතකොට ඒ අනුව එහි සඳහන් වෙන දේ තමයි දැන් යම් ලෝක විනාශයකදී මුළු ලෝකයේම සම්පූර්ණයෙන්ම මනුෂ්‍ය වාසයෙන් තොර වෙච්ච වෙලාවකදී මේ සියලුම දෙනා මිනිසුන් එක්තරා විදිහක දේවකායකට පත් වෙනවා කියන එක. එතකොට ඒ අය singularity of body. එතකොට ශරීරයෙන් ඒ අය එක්තරා දේවකායකට පත් වෙලා තියෙන්නේ. නෑ මිනිස්සු නෙවෙයිනේ. එක්තරා දේවකායකට පත් වෙලා තියෙන්නේ. නමුත් ඒගොල්ලන්ගේ විඥානයේ තියෙන වෙනස්කම කියන එක ඒ විදිහටම තියෙනවා. එකම සමාන විඥානයක් නෙවෙයිනේ. අර ධානයටපත් වුණා වගේ කොටසක් නෙවෙයිනේ. ඒගොල්ලන්ගේ අර සිතේ තිබිච්ච විවිධත්වයේ එහෙමම තියෙනවා. ඒතකොට විවිධත්වයේ එහෙමම තියෙනවා. නමුත් ඒ අය එකම දේව කොටාසයක් හැටියට මිනිස්සු නොවන එක්තරා සියුම් ආත්ම භාවයක් ලැබුව කොටාසයක් හැටියට ඒ අය ඉන්නට පුළුවන්. ඒ අය නැවත ලෝකයක් මනුෂ්‍ය වාසයක් බවට ජීවීන් ඉන්න ස්ථානයක් බවට පත් වුණාට පස්සේ ඒ අය මේ ලෝකෙට ආපහු පැමිණෙනවා කියන එකක් තමයි අග්ගඤ්ඤ සූත්‍රයේ එන විස්තරයට අනුව ප්‍රකාශ වෙන්නේ. ඒ කියන්නේ මම කියමුකෝ අදහසක් නෙමෙයි මම කියන්නේ ඒ සූත්‍රය හා ඊට අනුගත යම් දැනුමක් data හැටියට දත්ත හැටියට දැනුම හැටියට මම යමක් කියනවා මිසක් මගේ අවබෝධයක් හෝ දැනුමක් ගැන මම කියනවා නෙමෙයි. එහෙම හඳුනා ගැනීමක් එහෙම ප්‍රකාශනයක් තියෙනවා. එතකොට එහෙම වුණොත් එහෙම අර ලෝක විනාශයකදී සියලුම සත්වයන් මිනිස්යන් මේ ලෝකේ නැති තත්වයක් කියමුකෝ. දැන් මොනම සත්වෙක්වත් මේ ලෝකේ නැහැ. නැති වුණාම ඒ අයගේ විඥාන දැන් ඒගොල්ලෝ රහත් වෙලා නෙවෙයිනේ. ඒගොල්ලන්ගේ විඥාන අවසන් වෙලා නැහැනේ. විඥානීය ගමන අවසන් වෙලා නැහැනේ. ඒතර ඒ නිසා ඒගොල්ලෝ යම් ස්තරයක යම් මට්ටමක ඉන්න ඕනේ. එතකොට ඒක කිසියම් දේවකායක් හැටියට හඳුන්වන්නේ. ඒතකොට ඒ අයට කියන නම හැටියට තමයි මේ රේඩියන්ට් දේවාස් ආබස්සර දෙවියන් හැටියට සූත්‍රවල දක්වලා තියෙන්නේ. ඒතර ඒ අය singularity of body ඒගොල්ලන්ට ලැබෙන කය සමාන කයක් හැම එක්කෙනාම එකටපත් වෙන්නේ. නමුත් ඒගොල්ලන්ගේ විඥානයේ තියෙන විවිධත්වය කියන එක එහෙමම තියෙනවා. ඒ නිසා ආපහු මනුස්ස ලෝකයකට ආවට පස්සේ විවිධ වූ මිනිස්සු නානත්ත් කාය නානත්ත් සංඥා බවට ආයිපත් වෙනවා. එතෙක් ඉන්න අය singularity of body එකකින් තමයි සමාන එකකින් ඉන්නේ කියන අදහසක් තියෙනවා. කියන්නේ මම මුකුත් දන්නේ නැහැ. එහෙම කතාවක් එහෙම කීමක් තියෙනවා. ඒ නිසා ඒ කණ්ඩායම තමයි ඒ තුන්වෙනි කණ්ඩායම. This is third station of the consciousness. අපි ඒක දැනුමක් හැටියට තියාගමු. එහෙම දේවල් ඉතින් අපි ඒවා සත්‍යක්ෂණය කරන දැන් මේ කියන කොහොම දේවල් අපි හඳුනාගෙන අවබෝධ කරගෙන තියෙන දේවල් එහෙම නෙමෙයි. ඒවා අපි පොතේ තියෙන දේවල් ඒ විදිහට අපි කියවලා බලනවා මෙන්න මෙහෙමයි තියෙන්නේ කියන එක අපේ හඳුනා ගැනීම හැටියට. සමහර කෙනෙක් ඒව එක්ස්පීරියන්ස් කරන්නත් පුළුවන්. සමහර කෙනෙකුට අපහසු වෙන්නත් පුළුවන්. නමුත් අපි හඳුනාගෙන ඉන්න එක හොඳයි. There are beings with singularity of body and singularity of perception, such as the beautiful black devas. This is the fourth station of consciousness. තවත් කණ්ඩායමක් ඉන්නවලු. There are beings with singularity of body and singularity of perception. ඒගොල්ලෝ ඒකත්ත කාය ඒකත්ත සංඥා. ඒතර ඒගොල්ලන්ගේ කයෙන් ඒගොල්ලෝ සමානයි. ඒගොල්ලන්ගේ perception එකනොත් විඥානයනොත් ඒගොල්ලෝ සමානයි. ඒකත්ත කාය ඒකත්ත සංඥා. ඒගොල්ලන්ට කියනවා such as the beautiful black devas. එයාට කියනවා සුබකින්න කියලා. පාලියෙන් දීලා තියෙන නම තමයි සුබකින්න කියලා. සුබකින්න. සයතාපි දේවා සුබකින්න.
එතකොට සුභකින්නා කියන අයට දීලා තියෙන ට්‍රාන්ස්ලේෂන් එකේ දීලා තියෙන beautiful black devas කියලා. මේක වෙයි කෙනෙක් මම දන්නේ නැහැ. beautiful black devas කියලා පාලි වචනේ තියෙන ටෙක්ස්ට් එකේ මූලාශ්‍රයේ තියෙන සුභකින්න කියලා. ඒක සුභකින්න කියන දෙවිවරු තමයි ඒගොල්ලෝ singularity of body and singularity of perception. ඒකත්ත කාය ඒකත්ත සංඥා කියන කණ්ඩායම. This is the fourth station of consciousness. එතකොට මේකත් එක්තරා විදිහක ධ්‍යාන මට්ටමක් වෙන්නට ඕනේ මේ කියන தත්ත්වය. There are beings who with the complete transcending of perceptions of physical form, with the disappearance of perceptions of resistance and not heeding perceptions of multiplicity, perceiving infinite space, arrive at the dimension of the infinitude of space. This is the fifth station of consciousness. එතකොට මේ මෙතන මේ කියපු හතරවෙනි එක singularity of body and singularity of perception එක fourth ධ්‍යාන හතරවෙනි ධ්‍යානය වෙන්නට පුළුවන්. මම කියන්නේ හරියටම හරි කියලා මම කියන්නේ නැහැ. වැටෙන ආකාරයට හඳුනා ගැනීමට අනුව විතරයි කියන්නේ. ඒ නිසා මේක සතරවෙනි දැන් ධ්‍යාන හතරක් හැටියටත් හෝ පහක් හැටියට ගන්නවනේ. එතකොට ඒකෙදි උපේක්ඛා ඒකග්ගතා කියන එකනේ හතරවෙනි ධ්‍යානෙ. එතකොට මේක හතරවෙනි ධ්‍යානය හෝ පස්වෙනි ධ්‍යානය දෙකම එකයි. එතකොට උපේක්ඛා ඒකග්ගතා කියන එක. එතකොට යම් කිසි කෙනෙක් උපේක්ඛා ඒකග්ගතාවයට ආවහම ඒ අය සමාන මට්ටමක් නෙන්නේ මානසික විඥානමය වශයෙන් උපේක්ඛා ඒකග්ගතා කියන එකනේ. ඒතර උපේක්ඛා ඒකග්ගතාවයට ආවහම එයා බොඩි එකෙනුත් perception එකෙනුත් දෙකෙන්ම සමාන තත්යකට එනවා. නමුත් දැන් මේක මෙහෙම දැන් මිනිස්සෙක් හැටියට ඉන්න කෙනෙක්ුත් මේ ඔක්කොම ටික මේ හතම අත්දකිනවා. මේ මනස පිහිටනා තැන් හතක් ගැන කිව්වහම ඒක මිනිස්සෙක් හැටියට ඉන්න කෙනෙකුත් මේ හතම එක්ස්පීරියන්ස් කරනවා. මේක මිනිසුන්ට නැති දෙයක් ගැන බුදුහාම දේශනා කරන්නේ නැහැ. එතකොට මිනිස් සිතක තමයි මේ හතම තියෙන්නේ. ඒ අය මරණයෙන් පස්සෙත් ඒ කියන භවතල වලට යන්නට පුළුවන්. එතකොට අර ධ්‍යාන ප්‍රථම ධ්‍යානෙට ආවහම එයා කයින් වෙනස් වෙනවා, මනසින් විවිධ වූ ස්වરૂපයට එනවා වගේම මෙතෙන්දී කයිනුයි මනසිනුයි දෙකෙන්ම සමානත්වයටපත් වෙනවා සුභකින්න කියන මට්ටමේදී. එතකොට ඒ අය කයින් හා මනසින් දෙකෙන්ම සමානයි කියලා සැලකෙන ස්වභාවයක්. ඒගොල්ලෝ ඒ ස්වභාවයෙන්ම මරණයටපත් වුණොත් එහෙම singularity of body and singularity of perception කියන தത്വයට පත් වෙන අය. ඊළඟ ආදියට තමයි ඊළඟ මට්ටම තමයි පොත් එකේ පස්වෙනි එක තමයි there are beings who with the complete transcending of perception of physical forms. එතකොට මේ භෞතික ස්වરૂපේ දැන් ධ්‍යාන රූපී ධ්‍යානවල අවසාන එකනේ සතරවෙනි ධ්‍යානෙ හෝ පස්වෙනි ධ්‍යානෙ. එතකොට ඒ සතරවෙනි ධ්‍යානය ඉක්මෙව්වහම with the complete transcending of perceptions of physical form. ඒතර රූපී භව තුළ තියෙන తත්වය සම්පූර්ණයෙන්ම ඉක්මෙව්වහම with the disappearance of perceptions of resistance. එතකොට එයාට අර සම්පූර්ණයෙන්ම රූපී සංඥාවන් දුරස් වෙනවා.
ඊගාවට පටිඝ සංඥාවනොත් ඉවත් වෙනවා with the disappearance of perceptions of resistance. ඒතර පටිඝ සංඥාවනොත් නැති වෙනවා. මොකද අතනින් එයා ආවනේ මේ උපේක්ඛා ඒකග්ගතාවට ආවනේ. ඒතර උපේක්ඛා ඒකග්ගතාවයට ආවනම් ඒ විඥානයේ තුල පටිඝේ resistance එක එන්න ඕන වෙන්නේ නැහැනේ. and not heeding perceptions of multiplicity. එතකොට not heeding perceptions of multiplicity. එතකොට නානත් සංඥා අමනසිකාරෝ කියන එක. ඒ කියන්නේ විවිධ වූ සංඥාවන් ගන්නෙත් නැහැ දැන්. මොකද එයාට උපේක්ඛා ඒකග්ගතාව වලට ඉන්න පුළුවන් නේ. එතකොට විවිධ වූ සංඥාවන් මනසිකාර කරන්න ඕන කමකුත් නැහැ. not heeding perceptions of multiplicity. විවිධ වූ සංඥාවන් ගන්න ඕන වෙන්නේ නැහැ. එතකොට ඒ තැනත්තා infinite space කියන තැනට අනන්ත වූ ආකාශය කියන තැනට එනවා. arrive at the dimension of the infinitude of space. This is the fifth station of consciousness. එතකොට පස්වෙනි ස්ථානයේ බවට පත් වෙන්නේ මේ අනන්ත වූ අවකාශය අරමුණ හැටියට ගත්ත කෙනා. එතකොට එයා අපි පාලි ක්‍රමයට කිව්වොත් එහෙම ආකාසානං ඡායතනෙ කියන தত্ত্বය. ඒතකොට ආකාසානං ඡායතනයට පිවිසෙනවා. එතකොට ආකාසානං ඡායතනය කියලා කියන්නේ දැන් 4 වෙනි ධ්‍යානයේදී එයා ඇවිල්ලා උපේක්ඛා ඒකාග්‍රතාවයට එනවනේ. එතකොට ඉස්සෙල්ලා එයා අරමුණකනේ හිටියේ. මුල් ධානවලදී එයා අරමුණක හිටියේ. ප්‍රථම ධාන දෙති ධානවලදී අරමුණක් හිටියා. ඊට පස්සේ 4 වෙනි එකේදී අරමුණ අයින් කරනවා. රූපී අරමුණ අයින් කරනවා. රූපී අරමුණ අයින් කළයින් පස්සේ එතන ඒ අරමුණ දැන් නැහැනේ. අරමුණ නැහැ කියලා කියන්නේ ස්පේස් එකක් නෙන්නේ. අවකාශයක් නෙන්නේ. දැන් අපි යම් කිසි දෙයක් ඔබ්ජෙක්ට් එකක් හැටියට ගත්තාම ඔබ්ජෙක්ට් එක තියෙන තාක්කල් ඔබ්ජෙක්ට් එකේනේ අපි සිත රැඳිලා තියෙන්නේ. අපේ මනස රැඳිලා තියෙන්නේ ඔබ්ජෙක්ට් එක තුල. ඒතර අරමුණ තුල. ඒ ඔබ්ජෙක්ට් එක ඉවත් වුනහම ඔබ්ජෙක්ට් එක උපේක්ෂා සහගත භාවයට පත් වුනහම උපේක්ෂා ඒකග්ගතාව වුනහම දැන් තවදුරටත් ඊට පස්සේ ඒක ට්‍රාන්සෙන්ඩ් කළාම දැන් ඒ 4 වෙනි එක ධ්‍යාන 4 වෙනි ධ්‍යානය තමයි ඒක ට්‍රාන්සෙන්ඩ් කළාම සමතික්කම්ම ට්‍රාන්සෙන්ඩ් කළාම දැන් ඔබ්ජෙක්ට් එක නැහැ. දැන් උපේක්ෂා වුණාම පස්සේ ඔබ්ජෙක්ට් එකක් ඕන වෙන්නේ නැහනේ. ඒක උපේක්ෂා වෙලානේ. එහෙම වුණාම එතන තියෙන්නේ දැන් අවකාශයක්, හිස් බවක් තියෙනවා. ස්පේස් එක. නමුත් ඔබ්ජෙක්ට් එක විසින් අයිති කරගෙන තිබුණු අවකාශයක් තිබුණානේ. ඉඩක් තිබුණානේ. දැන් ඔබ්ජෙක්ට් එක විසින් අයිති කරගෙන තිබුණු අවකාශයෙන් ඔබ්ජෙක්ට් එක අයින් වුණාට පස්සේ දැන් තියෙන ස්පේස් එක විතරයිනේ. එතකොට දැන් අරමුණ වෙන්නේ එතකොට ස්පේස් එක. ඔබ්ජෙක්ට් එක නැහැනේ. ඔබ්ජෙක්ට් එක අයින් වුණ නිසා ස්පේස් එක අරමුණු වුණා. ඒතර ස්පේස් එක අරමුණු වුණාම එයාට ඇති වෙන සෑම ඔබ්ජෙක්ට් එකක් සම්බන්ධයෙන්ම එයාට තවදුරටත් ඔබ්ජෙක්ට් එකක් නැහැ, ස්පේස් එකක් පමණයි තියෙන්නේ. එහෙම එයා දිගින් දිගට අත්දැකීම නිසා එයාගේ මනසට විශේෂ වෙනවා අවකාශය, ස්පේස් එක. ස්පේස් එක පමණයි තියෙන්නේ. ඒක අනන්ත හැටියට එයා සලකන්න පටන් ගන්නවා ස්පේස් එක අනන්තයි කියලා. එතකොට ස්පේස් එක අනන්තයි කියලා සැලකීම තුල එයාට ඇති වෙනවා ආකාසානං ඡායතනෙ කියන ස්ටේට් එකේ තත්ත්වය. ඒ කියන්නේ එයාට විශේෂ වෙන්නේ අවකාශයේ පමණයි. ඔබ්ජෙක්ට්ස් ඒතකොට අරමුණු වෙන්නේ නැහැ තවදුරටත්. එයාට රූපී ඔබ්ජෙක්ට්ස් එයාට අදාළ වෙන්නේ නැහැ. රූපී ඔබ්ජෙක්ට්ස් අදාළ නොවීම නිසා එයා අවකාශය අරමුණ හැටියට ගන්නවා. එතන තියෙන හිස් බවක් නේ, අවකාශයක් නේ. අවකාශය අනන්තයි කියන එකේ තමයි එයාගේ මනස පවතින්නේ. ඒතර එතෙන්දී එයා එතනත්තා
අවකාශයේ අනන්ත හැටියට ගත්ත විඥානයක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒක තමයි පස්වෙනි සිත පිහිටන ස්ථානයේ හැටියට සලකන්නේ. එතකොට යා මිනිසෙක් හැටියට ඉන්නද්දී ඔය තත්ත්වය එක්ස්පීරියන්ස් කරන්න අත්දකින්න පුළුවන්. යා ඒ ස්වභාවයෙන් මරණයටපත් වුණොත් එහෙම අර අරූපී භවතලයක උපත ලබන්න පුළුවන්. ඒතර යාගේ මනස අරූපී ස්වභාවයකින් තමයි ඒ පවතින්නේ ඒ විඥානය. ඒතර ඒවට කියනවා අරූපී බ්‍රහ්ම ලෝක කියලා හඳුන්වනවා. බ්‍රහ්ම කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ කියන එක. එතකොට ඒ උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ තත්වයකට පත් වුණු සිත ඒ බඳු ස්වභාවයෙන්ම දිගින් දිගටම පරිසරණව පවතිනවා කියන එක තමයි එතෙන්දී අදහස් වෙන්නේ. There are beings who, with the complete transcending of the dimension of the infinitude of space, perceiving infinite consciousness, arrive at the dimension of the infinitude of consciousness. This is the sixth station of consciousness. එතකොට ඊළඟට 6 වෙනි தත්ත්වය කියනවා there are beings who, with the complete transcending of the dimension of the infinitude of space. So may there are beings who, with the complete transcending of the dimension of the infinitude of space. එතකොට අර ඒ අය අර කලින් අපි කතා කරපු ස්පේස් එක ගත් එක ඒක අතික්‍රමණය කරනවා. ඒක සමතික්‍රමණය කරලා ස්පේස් එක දැන් ස්පේස් එක වෙනුවට ස්පේස් එක ගන්නේ මනසින් විඥාණයෙන්නේ. විඥාණයෙන්නේ ස්පේස් එක කියන එක සලකා ගත්තේ මේක හිමින්සරේ තේරුම් ගන්න ඕන එකක්. දැන් ඉස්සෙල්ලා අපි කිව්වා හතරවෙනි ධ්‍යානයේදී උපේක්ඛා ඒකාග්‍රතාවයටපත් වුණා කියලා. උපේක්ඛා ඒකාග්‍රතාවයටපත් උනේ ගත්ත ඔබ්ජෙක්ට් එක අරමුණ කෙරෙහි උපේක්ෂාව ඇති වෙච්ච හින්දා. ඒ කියන්නේ ඒකත් එක්ක තව දුරටත් ගැටෙන්න රණ්ඩු වෙන්න ඒක අදාළ කරගන්න ඕන කමක් නැහැ උපේක්ෂාව වුණාම. එතකොට ඒ නිසා පටිඝ සම්පස්සයන් ඇති වෙන්නේ නැහැ, නානාවිධ මානසිකාරයන් ඇති වෙන්නේ නැහැ. එහෙම ඇති වෙන්නේ නැති නිසා ඒ සිත අවකාශයේ පමණක් අරමුණ කරගෙන ඒ අවකාශයේ තුල විඥානයේ පවතින ආකාරයක නැත්නම් විඥාණයට අරමුණ වුනේ අවකාශය ස්පේස් එක කියන එකේදී එතෙන්ට ආවේ. ඊට පස්සේ ඒ විඥානයේ අවකාශයේ අරමුණු කරගෙන විඥානයේ පවතිනකොට ඒ තැනට දැන් අවකාශයේ තියෙන හිස් බවක් පමණයිනේ. ඒ හිස් බව කියන එක තේරුමක් නැහැ. ඒ හිස් බව හඳුනාගන්නේ විඥානයේ. මනසින්නේ දැන් හිස් බව හඳුනාගන්නේ මනසින්නේ. ඒ නිසා එයාට දැනෙනවා මෙතන අවකාශය කියන එකේ තේරුමක් නැහැ, විඥානයේ පමණයි තියෙන්නේ කියන්නේ. විඥානයේ ක්‍රියාකාරීත්වයක් පමණයි තියෙන්නේ කියන්නේ. ඒ නිසා සෑම දෙයක් සම්බන්ධයෙන්ම විඥානයේ ක්‍රියාකාරීත්වයක් පමණයි තියෙන්නේ කියලා සලකන තත්වයට ආවහම ඉන්ෆිනිට් කොන්ෂස්නස් කියන එක. ඒ කියන්නේ විඥානය අනන්තයි කියන අදහසට එයා එනවා. ඒ හඳුනා ගැනීම, ඒ අත්දැකීම එයා ගන්නවා විඥානය අනන්තයි කියන්නේ. Infinite consciousness arrive at the dimension of the infinitude of consciousness. එතකොට අනන්ත වූ විඥානයක් කියන අදහසට එනවා. This is the sixth station of consciousness. ඒක තමයි 6 වෙනි අවස්ථාව. විඥානය අනන්තයි කියලා හිතනවා. එයාගේ අරමුණ ඒතර විඥානයේ බවට පත් වෙන්නේ අවකාශයත් අත්දකින්නේ විඥාණයෙන්. ඒ නිසා විඥානයේ පමණයි
මෙතන තියෙන ප්‍රධාන සාධකය. ඒ නිසා විඥානයේ පැවැත්ම ගැන පමණයි එයාට විශේෂ වෙන්නේ අදාළ වෙන්නේ. අරමුණ වෙන්නේ විඥානය. ඒ නිසා අනන්ත වූ විඥානයක් ගන්නවා. ඒක තමයි infinite consciousness කියලා කියන්නේ. They are the beings who, with the complete transcending of the dimension of the infinitude of consciousness, perceiving there is nothing, arrive at the dimension of nothingness. This is the seventh station of consciousness. Then විඥානය අරමුණු කරගත් අනන්තයි කියලා අරමුණු කරගත්ත එක්කෙනා ඒ தත්ත්වය අතික්‍රමණය කරලා එයා ඊට පස්සේ හඳුනා ගන්නවා, එයා තේරුම් ගන්නවා මේ විඥානය කියන එකත් අරමුණුත් එක්ක පමණක් තියෙන එකක්. ඒ නිසා ඒකට අරමුණු විශේෂ කරගන්නේ නැති වුනහම ඒකේ කිසිම පැවැත්මක් සඳහා ගන්න දෙයක් නැහැ කියලා. තවදුරටත් අරමුණු හැටියට ගන්න අවශ්‍ය තත්වයක් නැහැ කියන එකක් එයාට අදාළ වෙනවා. අර විඥානය කියන එකත් ඉක්මවා යන තත්වයකටපත් වෙනවා. ඒ නිසා nothingness කියන එක හිස් බව කියන එක පමණක්. අර ස්පේස් එක නෙවෙයි මෙතෙන්දි. දැන් ස්පේස් එක අවකාශයකට අරමුණ විසින් ලබාගත්ත ඉඩනේ ඉස්සලා ස්පේස් එක හැටියට ගත්තේ. ඊට පස්සේ විඥානය විශේෂ කරගත්තානේ. දැන් මෙතෙන්දි ඒ අවකාශයත් නැති විඥානයත් නැති කිසිවක් නැති කියන ස්වභාවයකට මනසපත් වීම තමයි මෙතෙන්දි කියන්නේ. There is nothing, arrive at the dimension of nothingness. This is the seventh station of consciousness. මේක තමයි හත්වෙනි අවස්ථාව nothingness කියන්නේ. ඒතර ඒකත් අර අරූපී දැන් අර රූප ධ්‍යාන හතරට එනකන් ඒ ටික රූපී වුණා. ඒතර ස්පේස් ඊළඟට විඥානය ඊළඟට nothingness කියන මේ කියන තත්වයන් අරූපී ස්වභාවයන්. එතෙන්දී රූප ලෝකේ කර්මණක් ඔස්සේ නෙමෙයි යන්නේ, එක්ක අවකාශය එක්ක විඥානය, එහෙම නැත්නම් මේ දෙකම නැති තත්වයකට තමයි දැන් මේ එන්නේ. ඒ අවස්ථාව තමයි හත්වෙනි ස්ටේෂන් කියලා, හත්වෙනි තත්වයේ හැටියට විඥානයේ පිහිටන තැන් හැටියට හත්වෙනි ස්ථානයේ හැටියට දක්වන්නේ. ඒතර මේ හත තමයි මේ හිත පවතින ස්ථාන හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. The dimension of non-percipient beings, and second, the dimension of neither perception nor non-perception. There are the two dimensions. එතකොට තවත් දේවල් දෙකක් ගැන කතා කරනවා. The dimension of non-percipient beings. ඒතර අසඤ්ඤ තත්වයන් හා second, the dimension of neither perception nor non-perception. නේව සංඥා නා සංඥායතනෙ කියන තවත් අවස්ථා දෙකක් වෙනම දෙවෙනි අවස්ථාව two dimensions හැටියට තව දෙකක් වෙනම දක්වනවා. අසඤ්ඤ තත්වයේ හා dimension of non-percipient beings. අසඤ්ඤී තත්වයේ ඉන්න සත්වයන් සහ ඊළඟට නේව සංඥා නා සංඥායතනෙ කියන ඒ මට්ටමේ ඉන්න අය පිළිබඳව තියෙන තවත් dimension දෙකක් පිළිබඳව දක්වනවා. ඒ පිළිබඳව අපි මේ පොතෙන් දන්න දේ නිසා අපිට අත්දැකීම් නැති නිසා මුකුත් වැඩි කියන්න බෑ. මෙහෙම තත්ත්වයන්ටපත් වෙනවා කියන එක තමයි දකින්න කියන්න තියෙන්නේ. Now, as for the first station of consciousness, being with multiplicity of body and multiplicity of perception, such as human beings, some devas, and some beings in the lower realms, if one discerns that station of consciousness, discerns its origination, discerns its passing away, discerns its allure, discerns its drawbacks, discerns the escape from it, would it be proper by means of that discernment to take delight there? එතකොට මේ කියන තත්වයන්ටපත් වෙන අය ඒවයේ තියෙන ස්වභාවයන් යම් කිසි කෙනෙක් ඒවයේ උපත ඒවයේ නැති වෙලා යෑම ඒ වගේම ඒවයේ තියෙන ස්වභාවය ඒවයේ තියෙන දෝෂ තත්වයන් අහිත බාධක
ඒ වගේම ඒවයි මිදීම සම්බන්ධයෙන් මේ කියන දේවල් යම් කිසි කෙනෙක් මනවින් හඳුනාගත්තොත් තවදුරටත් ඒවයි සතුටු වෙන්න පුළුවන්ද කියලා බුදුන් වහන්සේ ප්‍රශ්න කරනවා. මේ කියන දේවල් සම්බන්ධයෙන් ඒවා ඇතිවීම, ඒවා පැවැත්ම, ඒවා නැතිවීම, ඒවා තියෙන දෝෂ ආදීනවයන් මේ කියන දේවල් යම් කිසි කෙනෙක් හොඳින් දන්නවා නම්, හොඳින් තේරුම් ගන්නවා නම් ඒවා කෙරෙහි සිත් ඇලීමක් තියාගන්න, ඒවා කෙරෙහි බැඳෙන්න ඕනකමක් හිතක ඇති වෙයිද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා. No Lord. Similarly, with each of the remaining stations of consciousness and two dimensions. මේ විදිහට මේ කියපු ආකාර හතේම සහ මේ කියපු dimensions දෙකේදී අසඤ්ඤ සත්ත්ව හා නේව සංඥා නා සංඥායතන කියන මේ හැම එකෙදීම මේ කවර එකක හෝ සිත ඇලීම මේවා සම්බන්ධයෙන් බැඳීමක් ඇති කර ගැනීම අර්ථවත්ද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා. ආනන්ද, when knowing as they have come to be, the origination passing away and the drawbacks of an escape from these 7 stations of consciousness and 2 dimensions, a monk is released through lack of clinging. He is said to be monk released through discernment. එතකොට යම් කිසි භික්ෂුවක් මේ කියපු ස්ථානවල ස්වභාවයේ පැවැත්ම, ඒවයි තියෙන ආකාරය, මේවා නැති වෙන ස්වභාවයන්, මේ කියන ස්වභාවයන් මනවින් දැක්කොත් තවදුරටත් ඒවා සම්බන්ධයෙන් ඇලීමක් බැඳීමක් ඇති කරගන්නේ නැහැ. ඒ ඇලීමක් බැඳීමක් ඇති කරගන්නේ නැති තත්වයකටපත් වුණොත් එයා එයින් මිදුණු භික්ෂුවක් හැටියට, ඒ වයින් විදිර්මුක්ත නිදහස් වූ භික්ෂුවක් හැටියට සලකන්න පුළුවන්, සලකනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. 8 emancipations. ඒතර විමුක්තියන් මොක්ෂයන් 8ක් පිළිබඳව ඊළඟට දක්වනවා. ආනන්ද, there are these 8 emancipations. Which 8? මිදීම් 8ක් පිළිබඳව දක්වනවා. මගේ ටෙක්ස්ට් එක කියලා ඉන්න. තත්‍රානන්ද යායම් පඨමා විඥානට්ටි තිනානත්තකාය නානස්සඤ්ඤනෝ සේයදාස් මනස් අට්ඨකෝ ඉමේ ආනන්ද විමුක්ඛෝ කතමේ අට්ඨ රූපී රූපානි පස්සති අයම් පඨමෝ විමුක්ඛෝ අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අයම් ဒ ුතියෝ විමුක්ඛෝ සුබන්තේව අදිමුත්තෝ හෝති අයං තතියෝ විමුක්ඛෝ සබ්බසෝ රූප සංඥානං සමතික්කමා පටික සංඥානං අත්තංගමා නානත්ථ සංඥානං අමනසිකාරා අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති අයං චතුත්ථෝ විමුක්ඛෝ සබ්බසෝ ආකාසානං ඡායතනං සමතික්කම්ම අනන්තං විඥානಂತಿ විඥානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති අයං පංචමෝ විමුක්ඛෝ සබ්බසෝ විඥානං ඡායතනං සමතික්කම්ම නත්ති කිංචීති ආකින්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරති අයං චට්ඨෝ විමුක්ඛෝ සබ්බසෝ ආකින්චඤ්ඤායතනං සමතික්කම්ම නේව සංඥා නා සංඥායතනං උපසම්පජ්ජ විහෙරති අයං සත්තමෝ විමුක්ඛෝ සබ්බසෝ නේව සංඥා නා සංඥායතනං සමතික්කම්ම සංඥා වේදිත නිරෝධං උපසම්පජ්ජ විහෙරති අයං අට්ඨමෝ විමුක්ඛෝ ඉමේකෝ ආනන්ද අට්ඨ විමුක්ඛෝ. ඒතර විමුක්ඛයන් මිදීම් 8ක් පිළිබඳව ඊළඟට දක්වනවා. ආනන්ද, there are these 8 emancipations. Which 8? Possessed of form, one sees form. This is the first emancipation. එතකොට යම් කිසි කෙනෙක් මේ form, රූපී తත්වය මිදෙනවා නම්, ඒ රූපී භවෙන්, රූපී ලෝකයෙන් යම් කිසි කෙනෙක් මිදෙනවා නම් ඒක පළවෙනි මිදීම විමුක්තිය හැටියට දක්වනවා අය. Not percipient of form internally, one sees forms externally. This is the second emancipation. Not percipient of form internally. අජ්ජත් වශයෙන් අභ්‍යන්තරයෙන් යා රූපී බව ගන්නේ නැතුව බාහිර වශයෙන් තියෙන රූපී බව පමණක් ගන්න තත්වයකට යාටපත් වෙන්න පුළුවන් නම් එතකොට ඒක දෙවෙනි විමුක්තිය හැටියට, විමුක්තිය හැටියට
දක්වනවා. not percipient of form internally අභ්‍යන්තර වශයෙන් රූපී බව ගන්නෙ නැහැ යා. one sees forms externally බාහිර රූපයේ පමණයි බාහිර වශයෙන් තියෙන රූප තියෙනවා. එයා අභ්‍යන්තරයෙන් රූපය ගන්නෙ නැහැ. ඒ කියන මට්ටමට යම්කිසි කෙනෙක්පත් වෙනකොට ඒක මානසික මට්ටමක් හැටියට දෙවෙනි විමුක්තියක් හැටියට විමුක්තියක් හැටියට සලකනවා. One is intent only on the beautiful. There is the third emancipation. ඒකට යම්කිසි කෙනෙක් මේ හතරවෙනි ධ්‍යානයට යම්කිසි කෙනෙක් එනකොට one is intent only on the beautiful. This is the third emancipation. හතරවෙනි ධ්‍යානයට යම්කිසි කෙනෙක් පිවිසියාම ඒකත් එක්තරා විදියක විමෝක්ෂයක් හැටියට දක්වනවා. එතකොට අභ්‍යන්තර වශයෙන් රූපී භවෙන් නිකුත් වීම ඉක්ුත් වීම එක විමෝක්ෂයක්. අභ්‍යන්තරයෙන් අරූපී බවට පත් වෙලා බාහිර ලෝකයේ රූපේ පමණක් දකින තත්ත්වයටපත් වීම දෙවෙනි තත්ත්වය. ඊළඟට එයා one is intent only on the beautiful. It is the third emancipation. එතකොට මේ නාකාරිකී කිව්වොත් එimhe සතරවෙනි ධ්‍යානයටපත් වෙන ස්වභාවයටපත් වෙනකොට එයා මේ තුන්වෙනි විමුක්තිය හැටියට සලකනවා. With the complete transcending of perceptions of physical form, with the disappearance of perceptions of resistance and not heeding perceptions of multiplicity, perceiving infinite space, one enters and remains in the dimensions of the infinitude of space. This is the fourth emancipation. අර කලින් පැහැදිලි කරපු තත්ත්වය දැන් ඒ කිව්වේ අර මේ ආකාසානං ඡායතනයේට පත්වීම කියන එක මම ඉස්සරහ පැහැදිලි කරපු ඉඳලා ආයි කියන්න ඕනේ නැහැ. ආකාසානං ඡායතනයට පත්වීම මේ හතරවෙනි විමුක්තිය හැටියට විමෝක්ෂය හැටියට දක්වනවා. With the complete transcending of the dimension of the infinitude of space, perceiving infinite consciousness, one enters and remains in the dimension of the infinitude of consciousness. This is the fifth emancipation. එතකොට යම්කිසි කෙනෙක් ආකාසානං ඡායතනය අතික්‍රමණය කරලා විඥානං ඡායතනයට පැමිණියොත් විඥානය අනන්තයි කියලා සලකන ස්වභාවයටපත් වුණොත් එතන පස්වෙනි විමුක්තිය හැටියට විමෝක්ෂය හැටියට දක්වනවා පැහැදිලි කරනවා. With the complete transcending of the dimension of the infinitude of consciousness, perceiving there is nothing, one enters and remains in the dimension of nothingness. This is the sixth emancipation. එතකොට යම්කිසි කෙනෙක් මේ විඥානං ඡායතනය කියන තත්වයක් අතික්‍රමණය කරලා there is nothing, nothingness එක ආකින්චඤ්ඤායතනෙ කියන තත්ත්වයට මානසිකත්වය නගා ගත්තොත් අරූපී ධ්‍යානයේ වැඩුවොත් ඒක 6 වෙනි තත්ත්වය හැටියට විමුක්තිය හැටියට දක්වනවා. With the complete transcending of the dimension of nothingness, one enters and remains in the dimension of neither perception nor non-perception. This is the seventh emancipation. So යම්කිසි කෙනෙක් මේ තත්ත්වය ඉක්මවලා nothingness එක ඉක්මවලා නේව සංඥා නා සංඥායතන කියන තත්වයට මනස අරූපී ධ්‍යාන තත්වයට නගා ගත්තොත් ඒක හත්වෙනි විමෝක්ෂය හැටියට දක්වනවා. With the complete transcending of the dimension of neither perception nor non-perception, one enters and remains in the cessation of perception and feeling. This is the eighth emancipation. යම්කිසි කෙනෙක් මේ නේව සංඥා නා සංඥායතන කියන තත්වයක් ඉක්මවලා ගිහිල්ලා neither perception nor non-perception, one enters and remains in the cessation of perception and feeling. යම්කිසි කෙනෙක් ඒ තත්වය ඉක්මවලා ගිහිල්ලා සංඥා වේදිත නිරෝධ තත්වයටපත් වුණොත් එහෙම ඒක තමයි 8 වෙනි විමුක්තිය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. රහතන් වහන්සේ කෙනෙකුත්පත් වෙන තත්වය තමයි මේ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය තමයි. ඒ කියන්නේ අරහත් භව භුක්ති විඳින අරහත් භව
තමන් යම් කිසි කෙනෙක් අත්දකින්නේ සංඥා වේදිත නිරෝධ සමාපත්තියේදී ඒක මේ පාරේ ගිහිල්ලා අවසානට යා හැකි උපරිම තත්වය තමයි මේ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. mean the cessation of perception and feeling. එතකොට සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියන එක ඒක තමයි 8 වෙනි විමුක්තිය හැටියට දක්වන්නේ. මේක තමයි විමුක්තියන් 8 නිදීම් 8ක් හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දේශනා කරනවා. Now when a monk attains these 8 emancipations in forward order, in reverse order, in forward and reverse order, when he attains them and emerges them wherever he wants, however he wants, and for as long as he wants, when through the ending of effluence he enters and remains in the effluence free release of awareness and release of discernment, having directly known it and realized it for himself in the here and now, he is said to be monk released in both ways. And as for another release in both ways, higher or more sublime than this, there is none. යතෝකෝ ආනන්ද බික්ඛු ඉමේ අට්ඨ විමුක්ඛෝ අනුලෝමම්පි සමාපජ්ජති පටිලෝමම්පි සමාපජ්ජති අනුලෝමම්පි පටිලෝමම්පි සමාපජ්ජති යත්තිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං සමාපජ්ජති උට්ඨාතිපි ආසවානංච කය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති අයං උච්චතානන්ද බික්ඛු උබතෝ භාග විමුක්තෝ ඉමායච්ච ආනන්ද උබතෝ භාග විමුක්තිය අඤ්ඤා උබතෝ භාග විමුක්ති උත්තරීතරාවා අනිතතරාවා නත්තිති ඉදමෝච භගවා අත්මනෝ ආයස්මා ආනන්දෝ භගවතු භාස්නං අභිනන්දි. Now when a monk attains these 8 emancipations, එතකොට යම් කිසි භික්ෂුවක් මේ විමුක්තියන් 8ට පිවිසෙනවා නම් in forward order යම් කිසි ආරෝහණ ක්‍රමයකට හෝ reverse order අවරෝහණ ක්‍රමයකට හෝ is forward and reverse order ආරෝහණ හා අවරෝහණ ක්‍රමවලට හෝ when he attains them and emerges them from wherever he wants, however he wants, and for as long as he wants. එතකොට යම් කිසි කෙනෙක් තමන්ට අවශ්‍ය වෙලාවේ තමන් කැමති වෙලාවේදී තමන්ට ඕන අවස්ථාවකදී මේවට පිවිසලා when through the ending of effluence he enters and remains in the effluent free release of awareness and release of the discernment. එතකොට යම් කිසි කෙනෙක් මේ විදිහට මේ සමවැදීම තුලින් තමන් අවරෝහණ ක්‍රමයට කැමති තැනක කැමති වෙලාවක කැමති ආකාරයකට මේවට සමවැදීම තුලින් එයා කිසියම් ආකාරයක චේතෝ විමුක්තියකට ඒ වගේම පඤ්ඤා විමුක්තියකට පත් වෙන්නට එයා සුදුසුකම් ලබනවා. Having directly known it and realized it for himself in the here and now, එයා ඒ ආකාරයට මේ සියලු චේතෝ විමුක්තිය හා පඤ්ඤා විමුක්තිය කියන ආකාරවලට මේ හඳුනා ගැනීම ඇති කරගෙන he is said to be a monk released in both ways. ඒ අයට කියනවා උබතෝ භාග විමුක්ත කියලා. ඒ කියන්නේ චේතෝ විමුක්ත හා ප්‍රඥා විමුක්ත කියන දෙආකාරයෙන්ම දැන් මේ කියපු අටට පිවිසෙරු කෙනෙක් චේතෝ විමුක්ත හා පඤ්ඤා විමුක්ත කියන දෙආකාරයටම විමුක්තිය ලබන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ අයට කියනවා උබතෝ භාග විමුක්ත කියලා. And as for another release in both ways, higher, more than sublime, this is than this there is none. මේ උබතෝ භාග විමුක්තියට පත්වීමට හැර තවත් ඊට වඩා වැඩිමනත් වූ තවත් විමුක්තියක් ගැන කියන්න දෙයක් ලෝකේ නැහැ. That is what the blessed one said. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා. Gratified the Anand when Anand delighted in the blessed one's words.
ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් සතුටටපත් වුණා කියලා මහා නිදාන සූත්‍රය අවසන් කරන්නේ. මේ තුලින් මොනවා හරි කියන්න දෙයක් මොකක් තියනවද? අහන්න දෙයක් හෝ කියන්න දෙයක් එහෙම විනාඩි 3-4ක් තියෙනවා. මේ ටිකක් ගැඹුරු දහම මොකද ධ්‍යාන ආයතන හා ඒවායේ පැවැත්ම සම්බන්ධයෙන් කියවුණු දේවල් ඒවා යම් කිසි කෙනෙක් ධ්‍යාන මාර්ගවල වැඩිම වල ගිහිලා අවසාන හරියේදී ඒවා අත්දකින්න ස්වභාවයන් පිළිබඳව මේ කතා කළේ. ඉතින් ඒවා පිළිබඳව අපි අත්දැකීම් ලබන්නට එක්ස්පීරියන්ස් කරන්නට අපට යම් ගමනක් යන්න සිද්ධ වෙනවා. නමුත් ඒවා පිළිබඳව අපි හඳුනාගෙන දැනගෙන ඉඳීම වැදගත්. අපි යම් අවස්ථාවකදී එතෙන්ට යෑම තමයි අපේ පරම විමුක්තිය බවට නිදහස් බවට මිදීම බවට පත් වෙන්නේ. මේ ක්‍රමයට යම් කිසි කෙනෙක් ගමන් කිරීම සඳහා අපි ඒවා පිළිබඳව න්‍යායාත්මකව දැනගෙන ඉඳීම වැදගත්. ඒ කරුණු අපිට කොයි අවස්ථාවක හෝ සාක්ෂාත් කරගන්න ඒවට පිවිසෙන්න මදාල මාර්ගයේ ගමන් කරන්න කෙනෙකුට අවස්ථාව තියෙනවා. ආම්දුරට මහන්සියක් දැන් මේ රෑ 10